අපි හදිසි වරින් වර විදුලි බිඳ වැටීම් වලට මුහුණ දෙමින් ඉන්නේ මේ තියෙන දේශගුණයේ තියෙන නරක තත්ත්ව නිසා. එතකොට ඒක ඉස්සරහට ඇත්තටම හරියයි. ඒ කියන්නේ දේශගුණ තත්ත්වය හරියද්දි. ඒක නිසා මම මේකට ස්ථිරසාර පිළියමක් හිතුවේ නෑ ඇත්තටම. කරන්න ඕන සමහර දේවල් තියෙනවා ඕනනම් කරන්න යම් වියදමක් කරලා නමුත් අපි ඒක බලමු ඉදිරියේදී දිගින් දිගටම මේක වෙන්න ගත්තොත් අපි ඒකට සොලියුෂන් එකක් ගමු. දැන්ට මේ වගේ තැනක් වෙද්දි මම කියාගෙන ආවත් එක්කම තමයි කරන්ට් එක ගියේ. මොන හරි වුණොත් අපි తాවකාලිකව මීටින් එක නවත්තලා මම ඔයාලට ගෲප් එකට මැසේජ් එකක් දෙනවා. එතනින් පස්සේ පන්තිනිය අද කන්ටිනියු වෙනවද නැත්නම් ඒකට එක්ස්ට්‍රා ක්ලාස් එකකට අපි යනවද? හරි. එතකොට පුතාලා ඒක අනුව කටයුතු කරන්න. එතකොට යම් හේකින් මේක කෙලින්ම මාව මීටින් එකෙන් රිමූව් වුණොත් ඔටෝමැටිකලි ඔයාලා කවුරු හරි කෙනෙක් හොට්ස් බවටපත් වෙයි. කියන්නේ මේක මෙහෙවන එක්කෙනා බවටපත් වෙයි. එතකොට ඔයාලා යම් වෙලාවක් මම මීටින් එක කැන්සල් කරනවා කියන පණිවිඩය ආවොත් ඒ හොට්ස් බවටපත් වෙච්ච ළමයා මීටින් එක මාත් එක්ක ඩිස්කස් කරලා දැන් අද එහෙම දරුවෙක් මාත් එක්ක හොඳට කතා කරලා ඒ වැඩේ කරා. මාත් එක්ක ඩිස්කස් කරලා මීටින් එකට මොකද කරන්න කියලා ඔයා පොඩ්ඩක් මට පණිවිඩයක් දෙන්න. ඊට පස්සේ අපි මීටින් එක දිගටම කොහොම තියන් ඉන්නවද නැත්නම් ඩිස්කනෙක්ට් කරනවද කියන එක තීරණය කරලා ඒක කරමු. හරි. එතකොට කොහොමද දැන් අද මේ වැඩසටහනට හුඟක් ළමයින්ට එන්න බෑ කියලා ඒගොල්ලෝ දැන්ටමත් දැනුවත් කරලා තියෙන්නේ පවර් කට් නිසා. ඒ නිසා මම මේක මේ වෙලාවේ පොඩි වීඩියෝ එකක් දාගෙන යනවා. එතකොට අපිට යම් කෙනෙකුට අවශ්‍ය වුණොත් ඒ වීඩියෝ එක දෙන්නම්. හරි. එතකොට මෙතනින් පස්සේ ඔබ මොන හරි ප්‍රශ්නයක් මට ඉදිරිපත් කරන්න ඕන සිසිප් චිලව් මී කියන එකට තමයි දාන්න ඕන. එතකොට ඔයාගේ මැසේජ් බලන්න මම එතනට දැම්මම තමයි පෞද්ගලිකව දානවා. නැත්තම් පොදුවේ හැමෝටම දාද්දි මට කොහොමද පේනවා. එතකොට සිසිප් චිලව් මී කියන තැනට ඔබ මැසේජ් දාන්න. හරි. දැන් මෙතනින් පස්සේ අපි කෙලින්ම ඩිස්කෂන් එකට යමු කාලය යන නිසා. එතකොට පුතාලා පළවෙනි ප්‍රශ්න පහේ හරි එකේ ඉඳන් පහ දක්වා තියෙන ප්‍රශ්න පහේ සාකච්ඡා කරන්න ඕනයි කියලා හිතෙන ප්‍රශ්න 3ක්. මම හැම එකම කතා කරන්නේ ප්‍රශ්න 9ක් කතා කරනවා හැම පේජ් එකකම 3 ගානේ. හරි මට මැසේජ් කරන්න ඕකෙන් මොනවද ඔබ එකේ ඉඳන් පහ දක්වා ප්‍රශ්න වලින් සාකච්ඡා කර යුතුයි කියලා හිතන ප්‍රශ්න 3. ඒතර අතිබෞතරයක් දාන ප්‍රශ්න අනුව මම තීරණය කරන්නම්. හරි. මයික් ඔන් කරන් ඉන්න දරුවෝ මයික් එක ඔෆ් කරලා දාන්න. දරුවෝ කිහිප දෙනෙක් මයික් එක ඔන් කරන් ඉන්නේ. ඒගොල්ලෝ මයික් එක ඔෆ් කරන්න බෑග්ග්‍රවුන්ඩ් එකේ සද්ද එනවා. JVC VP කියලා දාලා ඉන්න දරුවා. හරි. එතකොට හුඟක් අය ඉල්ලන්නේ 3 ඉල්ලනවා 2 ඉල්ලනවා 5 ඉල්ලනවා. එකේ නම් 5 දක්වා විතරක් එවනම් හරි පුතේ. හරි. මම හිතන්නේ එක ඇරෙන්න අනිත් ටික ඔක්කොම අහනවා වගේ. හරි. තෝරගමු අපි 3 ගොඩක් අය 3 ඉල්ලලා තිනවා 5 තෝරගමු. ඊට පස්සේ එතන 3යි 5යි තමයි වැඩිපුරම ඉල්ලලා තියෙන්නේ. 4ත් ඊට පස්සේ ඉල්ලලා තියෙනවා. හරි. එතන මම 4 3 5. හරි. මේ ප්‍රශ්න 3 සාකච්ඡා කරනවා. එතන 3 4 5. අනිත් ඒවායි මොකක් හරි ගැටලුවක් ආවොත් ඊට පස්සේ පෞද්ගලිකව ඔබට අහගන්න පුළුවන්. කාලය ගැන හිතලයි මේ විදිහට කරන්නේ. හරි. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට අපි ගිහින් පොඩ්ඩක් ප්‍රශ්නය බැලුවොත් ඔබට මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ප්‍රශ්නේ පොඩ්ඩක් පෙන්නන්නම්.
තප්පරක් කොමින්ද හරි මෙතන වගේ ප්‍රශ්න පත්‍රයේ වාද ලියපු එතකොට ඒකේ 3 කියන්නේ ඒක ඇත්තටම මේ මෙතන වැරදිලා වගේ වැටලා තියෙන ප්‍රශ්නයක් කමන්නේ පහත සඳහන් කවර යුගලයේ එක් දෛශික රාශියක් හා එක් අදිශ රාශියක් අන්තර්ගත වෙද්ද එතකොට දෛශික සහ අදිශ රාශි පිළිබඳව අධ්‍යයනයක් ඔබට ඉදිරි යාන්ත්‍ර විද්‍යාවේ පාඩම් වලදී තමයි කරන්න තියෙන්නේ. එතකොට යාන්ත්‍ර විද්‍යාවේ පාඩමකදී අපි දෛශික සහ අදිශ රාශි ගැන බේසික් කතා කරනවා. නමුත් ඔබට මේක තෝරන්න බැරි කමක් නැහැ. හරි. එතකොට ඔබට මෙතනදී විස්ථාපනයේ තෝරණය ගත්තොත් ඕනම දරුවෙක් දන්නවා මේ දෙකම දෛශික කියලා නේ. ඒතකොට දෛශික සහ අදිශනේ තෝරන්න තියෙන්නේ. එතකොට ක්ෂමතාවයයි වේගයයි. ඒතකොට ක්ෂමතාවය කියන්නේ පුතේ ශක්තිය බෙදීම කාලෙනේ. එතකොට ඒ ක්ෂමතාවය අදිශයක්. ශක්තිය අදිශයක් විදිහට අපි ගන්න. මොකද ඔබ ශක්තිය එකතු කරද්දී දිශාවක් ගැන හිතලා එකතු කරන්නේ නැහැ. මේවා හැබැයි අපිට ඉදිරියේදී එන වැඩ. හරි. එතකොට මේක කරගන්න බැරුව කියලා ගැටලුවක් නැහැ. ඊට පස්සේ වේගය කියන්නේත් අදිශයක්. ඉතින්දා දෙකම අදිශ නිසා ගන්න බෑ. මොකද අදිශයයි දෛශිකයයි ගන්න වෙන්නේ. කාර්ය සහ විභව ශක්තිය මේ දෙන්නමත් අදිශ. ඔන්න ලියා ගන්න. කාර්ය කියන්නේ අදිශයක්, විභව ශක්තිය කියන්නේ අදිශයක්. ඔතන බලය සහ චාලක ශක්තිය ගත්තොත් බලය දෛශිකයක්, චාලක ශක්තිය අදිශයක්. ඒකින්ද තමයි හතරවෙනි උත්තරේ මෙතන උත්තරේ විදිහට සලකලා තියෙන්නේ. හරි. එතකොට වගේ උත්තරේ 4 එනවා. පස්වෙනි උත්තරේ චෙක් කරත් ගම්මිතාවය ප්‍රවේගය දෙන්නම දෛශික දෙකක්. එතකොට මේක කරගන්න බැරුව ගියා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. නමුත් ඔයගේ ඕලෙල් දැනුමින් කරන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට ඒකේ 4වෙනි ප්‍රශ්නෙට ගියොත් මොකද මේක ගණන් හදන්න නැති නිසා මම මෙහෙම සාකච්ඡා කරලා තිරේට එන්නම්. පහත දැක්වෙන රාශි යුගල අතරින් රාශි දෙකෙහිම මාන සමාන වන්නේ කුමක්ද කියලා අහනවා. ඒතකොට මාන සමාන වෙන දෙක තමයි අහන්නේ. හරි. එතකොට මෙතනදී ඔයාට ගුරුත්වජ නියතය කියන්නේ මේක ඇත්තටම මේ වගේ ගානක් වලට ටිකක් හිර වෙනව ඇත්තේ මුළු නිර්දේශෙම ඉගෙන ගත්තාම තමයි මේ වගේ ගානක් කරන්න ලේසි. ගුරුත්වජ නියතය කියන්නේ එතකොට අපි ඒක චුට්ටක් ඔයාලට කතා කරලා හිටියොත් ඔබට මතක ඇති අර f සමානයි g වතාවක් m1 m2 බෙදීම r වර්ගය කියන සමීකරණය. ඔන්න ඔය සමීකරණයේ නියතයට තමයි කියන්නේ කැපිටල් G කියන නියතයට තමයි කියන්නේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය කියලා මම ඒ වෙලාව වලට කියලා දීලා තියෙනවා. ඔකට ගුරුත්ව නියතය කියලා කියනවා. එතකොට ඕක ඇත්තටම ඔබට මේ මට්ටමේදී මතක තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. හරි? එතකොට මේක මතක තියාගෙන ඉන්න ඕන එකක් නෙවෙයි. එතකොට අපි බලමු ඒක මතක තියාගෙන ඉන්න බැරුව ගියොත් මතක තියාගෙන ඉන්නේ නැතුව අපිට මේ ගාන රිංගලා යන්න පුළුවන් වෙන පාරක් තියෙනවා. දැන් එහෙම ඔබ හිතනවා නම් හරි ඔයාලට කරන්න තියෙන්නේ මම දැන් ප්‍රශ්න අයින් කරනවා. පුතා හොයලා බලනවා අනිත් ඒවට පොඩ්ඩක් ගිහින් බලනවා. එතකොට ඔයාලට මෙතනදී එක ක්‍රමයක් තමයි දැන් මාන සමාන වෙන කට්ටියන හොයන්න කියන්නේ. එතකොට ඔබ දැන් ගුරුත්ව නියතය ගැන ඔබට ඔළුවේ නැත්තම් ඔයාලට තියෙන්නේ මේකේ try කරලා බලන්න ඊගාව උත්තරේට. ඒ කියන්නේ පළවෙනි උත්තරේ චෙක් කරන්නේ නැතුව අපි ඒක එහෙම තියෙද්දි දෙවෙනි උත්තරේට ගිහින් බලන්න. දෙවෙනි එකේ යම් මාපාංකයේ පුෂ්ටික ආතතිය. ඒතකොට යම් මාපාංකය කියන්නේ ඇත්තට මෙව ඔක්කොම පුතේ තේරුම් ගන්න මේ ප්‍රශ්න හදන්න බැරුව ගියට කිසි ගැටලුවක් නැහැ. මොකද ඔබට යම් මාපාංකයේ මාන දැන් කඩපාඩම් කරන්න කිසිසේත් අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔබට උගන්නන වෙලාවේ යම් මාපාංකයේ මාන ගන්න කොහොමද කියන එක මම කියලා දීලා තියෙනවා. හරි. එතකොට මේක අර ජයමිනියගේ දරුවෙකුට නම් මේක කරන්න බැරුව වෙයි. මොකද ඒගොල්ලන්ට අපි මේක සාකච්ඡා කරලා නැහැ. නමුත් අනිත් දරුවන්ට මේක හැම පන්තිෙම කතා කරලා තියෙන එකක්. එතකොට යම් මාපාංකයේ මාන හොයන්න ඔයාට මතක නැත්තම් ටියුට් එක බලන් හරි කමන්නේ මේ වගේ තැනක උත්තරේ තෝරගන්න. මොකද ඔබට මේක 44 වෙනි උපයෝගය, ඒ කියන්නේ අපි දන්නවා නිර්දේශ උපයෝග 50කට වෙන් කරලා තියෙන මේ යම් මාපාංක ගැන කතා කරලා තියෙන 44 වෙනි උපයෝගය. ඒ කියන්නේ වගේ 2023 අවුරුද්ද වෙනවා මේක සාකච්ඡා කරන්නේ. ඒ වෙලාවට තමයි මම මේ දැන් ලියන සමීකරණ ඔබට හම්බෙන්නේ.
ඒතර ඔබට යම් මාපාංකයේ සම්බන්ධ වෙච්ච එක සමීකරණයක් ලිව්වොත් ඔබට මෙන්න මේ වගේ සමීකරණයක් තියෙනවා. මම හිතනවා නිතරම අරන් තියෙන එක මේ වගේ ගෝලයක් තරලමය මාධ්‍යය තුළ ගමන් කරද්දී එයා මත ඇති වෙන බලය අපි මේක කියනවා දුෂ්ටාවි බලයක් කියලා. ওই බලය මෙයාගේ අරේ නම් මෙයා ගමන් කරන වේගය v නම් 6යි නීටා av. ඔන්න ඔය සමීකරණය ඔබ විභාගයට යන්න කලින් මේක ඉගෙනගෙන මතක තියාගන්න ඕනේ. ඒතකොට දැන් ඔබ මේ වෙලාවේ ওই සමීකරණ ඉගෙන ගන්න මට්ටමක නෙමෙයි ඉන්නේ. නමුත් මේ සමීකරණය මතක තියාගත්ත කෙනෙකුට මේ සමීකරණේ නීටා මාන හොයන්න පුළුවන්. එතකොට දැන් මේ වෙලාවේ ඔබට කරන්න තියෙන වැඩේ තමයි එක්කෝ නීටා මාන මත තියන් කරන්න වෙනවා. නැත්නම් මේ සමීකරණේ මත තියන් ඉන්න වෙනවා. හරි මේ වගේ ප්‍රශ්නයක් කරන්න. නමුත් මත තියන්න ඔයාගේ වාර විභාග මට්ටමට මේ වගේ තැන්වල ඔයනි ප්‍රශ්න ඔබට දාන්නේ නැහැ. දැන් මම ඔහොම දාලා තිබ්බට ඔයනි ප්‍රශ්න වාර විභාග වලට දාන්නේ නැහැ. හේතුව ඔබට නීටාගේ මාන ඔබ දන්නේ නැති විදිහට තමයි මේ මට්ටමේදී ඔයාගේ වාර විභාගය සලකන්නේ. හරි. ඒතර කවන්නේ දැන් අපි නිකන් මතක් වෙන්න නිකන් හොයලා බැලුවොත් අතර ඔබ දන්නවා මෙතන f ගේ මාන සමානයි 6pi නීටා av කියන සමීකරණ නඩුව මේක ඔබට පොතේ උගන්වලා තියෙන නිසා මම මේ සමීකරණ ගත්තා. හරි. එතකොට මේ විදිහට ඔබට මෙයාගේ මාන සමානයි මෙයාගේ මාන කියලා අරගෙන නීටා උක්ත කරගත්තොත් ඔබට ලියන්න පුළුවන් f බෙදීම av 6pi ට මාන නැන්නේ මූට මාන නැන්නේ. එහෙනම් එතකොට නීටාගේ මාන ඉන්නේ බලය බෙදීම av කියන ගුණිතය. ඒතකොට බලයේ මාන ඔබට ලියන්න පුළුවන් mlt ඍණ 2යි මතකයි. බලයේ මාන දැන් උගක් අයට මතකයි. එතකොට අරය කියන්නේ දිගක්. නේ ඒ කියන්නේ අරයක් නේ එක දිගක් විතර ගන්න එන මාන l v කියන්නේ ප්‍රවේගයක් lt ඍණ 1යි. එහෙනම් වාට l එකක් කැපිලා ගියාම ඔබට මේක එනවා m මේ l උඩට එද්දි l ඍණ 1යි t ඍණ 1 උඩට එද්දි වාට මේ t ඍණ 2යි t ඍණ 1යි ගත්තාම මෙතන t ඍණ 1 ඒවා දෙකක් කියලා වාට මම මත තියාගන්න කියලා ඇති. ඒතකොට එක t ඍණ එකක් කැපුවාම t ඍණ එකක් ඉතුරුයි. හරි. ඒතකොට මානෙ ඉන්නේ ml ඍණ 1යි t ඍණ 1යි. එතකොට ඔය විදිහට යම් මාපාංක මාන හොයලා ඊට පස්සේ පුෂ්ටික ආත්‍ය මානත් ඔයාලට හොයන්න පුළුවන්. පුෂ්ටික ආත්‍ය මානත් හොයන්න පුළුවන්. එතකොට පුෂ්ටික ආත්‍ය මාන හොයාගත්තොත් පුෂ්ටික ආත්‍ය කියන්නේ මේකම උගන්වලා තියෙනවා ඒකක දිගක් මත බලයක්. එතකොට ඔබට නිකන් හොයන්න නැතු වුණත් කියන්න පුළුවන්. එතකොට බලන්න දැන් දෙවෙනි උත්තරේ චෙක් කරගන්න ඔබට කරන්න තියෙන දේවල්. හරි මේවා ඔක්කොම මනෝමයෙන් කරන්න වෙනවා. හරි එතකොට පුෂ්ටික ආතතිය කියන එක පුෂ්ටික ආතතිය ඔබට උගන්වලා තියෙන බලය බෙදීම දිග. හරි එතකොට බලය කියන්නේ mlt ඍණ 2යි දිග කියන්නේ l. එතකොට මේකේ mt ඍණ 2යි. mt ඍණ 2යි. හරි මේ වගේ වදින් ටියුට් එකක් බලන් හරි තමන් කරන්න පුරුදු වෙලා තියාගන්න. හරි නමුත් මේවා වැරදුනා කියලා මම ඔයාලට කිසිසේත්ම මොකුත් කියන්න යන්නේ නැහැ. ඒකට හේතුව ඔයා නිර්දේශي පුරා මේක ඉගෙන ගද්දී මේ වගේවා ඔබට නිකම්ම සරල බවට පත් වෙනවා. හේතුව එදාට ඔබ ඉගෙන ගන්නේ මානෙ නෙමෙයි මේ සමීකරණේ. මේ සමීකරණේ ඉගෙනගෙන මේකෙන් ගණන් 40 50ක් හදද්දී ඔබට මේ සමීකරණය නිකම්ම මතක හිටිනවා. ඒතකොට ඔයාලට මේකේ මාන හදා ගන්නවා කියන්නේ නැති. හරි ඒතකොට ඔයාලට පේනවා මේ දෙකේ මාන සමාන නැහැ. එහෙනම් දෙවෙනි උත්තරේ ගන්නත් බෑ. හරි ඒතකොට එක ගැන අපිට චෙක් කරගන්න බැරුව ගියා. ගුරුත්ව නියතිය වගේ මතක නැති නිසා ඔබ දෙක ගත්තා. ඊට පස්සේ 3 බල යුග්මික ගූර්ණයයි ගම්මිතාවයි. ඒතකොට ගූර්ණය කියන්නේ බලයේ වරක් විස්ථාපනය, ගම්මිතාව කියන්නේ ඔබට ස්කන්ධ වැඩි කිරීම ප්‍රවේගය. මාන චෙක් කරලා බලන්න ගූර්ණය කියන එක ඔබ දන්නවනේ බලය දිගකින් වැඩි කරලා නෙන්නේ. ඒතකොට බලය ml t ඍණ 2 එක දිගකින් වැඩි කරාම ml වර්ගය t ඍණ 2යි. ඒ කියන්නේ ඔයගේ බල යුග්මික ගූර්ණය ඉන්නේ. ඒතකොට මම නිකන් අර හුරු වෙන්න ඕන නිසා මම නිකන් හද පෙන්නන්න මේ ගණන් සාකච්ඡා කිරීමේ වටිනාකම ඔබට මේවා නැවත නැවත මතක් කරගත්ත හැකි. හරි. එතකොට දෙවෙනි පිළිතුර වැරදි. එතකොට වගේ උත්තර පහක් චෙක් කරන්න තියෙනවා. මේක වෙන්න බෑ. එතකොට හේතුව පුෂ්ටිකාදී සහ යම් මාපංක මාන කියන එක සමාන වෙන්නේ නැහැ. එහෙනම් ඔයා තුන්වෙනි පිළිතුර චෙක් කරලා බලනවා. තුන්වෙනි පිළිතුරේදී ඔබට චෙක් කරන්න වෙනවා පළවෙනි එක බල යුග්මික ගූර්ණය. එතකොට ගූර්ණය හරි ගූර්ණය කියන්නේ බලය වරක් විස්ථාපනය. මෙයා මනෝමයෙන් පුළුවන් තරම් පුතාලා චෙක් කරන්න. මට ඉතින් මනෝමයෙන් ලියලා පෙන්නන්න බැරි නිසා මම ලියලා පෙන්නනවා. හරි. එතකොට බලය කියන්නේ පුතේ mlt ඍණ 2යි විස්ථාපනය කියන්නේ l නේ. එතකොට නැත්නම් බලය වරක් බලයේ ක්‍රියාරේඛාවට දුර වගේ නේ. මේක ඇත්තටම මට දක්වලා තියෙන විස්ථාපනය කියලා කියන්න බෑ. මොකද බලය වරක් විස්ථාපනය කියන කාර්යනේ. එතකොට බලයේ ක්‍රියාරේඛාවට තියෙන දුර. හරි. එතකොට වාට මේ දෙක වැඩි කරාම මේක ml වර්ගය t ඍණ 2ක් නෙන්නේ. නමුත් වාට ඊගාව එක්කලා දිලා තියෙන්නේ ගම්මිතාව. එතකොට ගම්මිතාව කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ඒතර ඔයාලට පේනවා මේ පාඩම සම්පූර්ණයෙන්ම ඔයාලට ප්‍රශ්න අහද්දි මහා පට්ට අසාර්ථකයි. හේතුව ගම්මිතාවේ සමීකරණය ඔබ මේ විදිහට දැනගෙන සිටීම අවශ්‍ය නැහැ. ඔබට ගම්මිතාව උගන්වන්න වෙනම පාඩමක් තියෙනවා. ඒ පාඩමේදී ගම්මිතාව සමීකරණ නැවත උගන්වනවා.
හරි. එතකොට ඔබ එතනදී මේක ආය පාරක් ඉගෙන ගත්තොත් ගැටලුවක් නැහැ කියලා මම මේ කියන්නේ. හරි කමන්නේ. එතකොට මේක ඔබට මුල් නිර්දේශي පුරාම යන්න වෙන පාඩමක්. ඒක නිසා මේක කරගන්න බැරුව ගිය කියලා කිසිසේත්ම වරි වෙන්න ඕනේ නැහැ. ස්කන්ධයෙන් ප්‍රවේගය එල්ටීරින් එකයි. ඒතර පේනවා මේ දෙක සමාන නැහැ. එතකොට ඔයාලට මේ උත්තරේ ගන්නත් බෑ. එහෙනම් දෙක වැරදි, තුන වැරදි. ওই විදිහට ඔබ එකින් එක චෙක් කරන යදී ආවේගයයි ගම්මිතාවයි. ආවේග කියන පුතේ බලය වරක් කාලය. හරි. එතකොට ඔබ ගම්මිතාව දැන්ට හොයලා තියෙන නිසා හතරවෙනි එකට ඔබට තියෙන්නේ ආවේගය විතරක් හොයලා බලන එක. හරි. අපි ඒක මෙතනින් කරමු. හරි. ආවේගය කියන්නේ ඔබට උගන්වලා තියෙනවා ආවේගය කියන්නේ බලය වරක් කාලය. හැබැයි ඉතින් මේක ඔබ මත තියාගෙන ඉන්න ඕනේ නෑ. මේක මත තියාගන්න ඔබට මේකට ආවේගයට පාඩමක් තියෙනවා. ඒකයි මේකේ මට තියෙන ගැටලුව ඔබ මේක කරගත්තේ නෑ කියලා බය වෙන්න ඕනේ නෑ. හරි. නමුත් කරන්න දැන් මේ කියන වෙලාවේ තේරුම් ගන්න පුළුවන් නම් හරි. මේක දැන් මේ සමීකරණය ඔබට දුන්නට පස්සේ හරි දැන් ආවේගයේ මාන ඔබට හොයන්න පුළුවන්. බලය කියන්නේ ml t ඍණ 2යි කාලය t. එතකොට එනවා මේක ml t ඍණ 1යි. t ඍණ 2යි t සුණා t ඍණ 1යි. එතකොට ඔයාලට පේනවා ගම්මිතාවයි ආවේගයේ මාන සමාන වෙලා තියෙනවා. ඒක නිසා ඔබට මේක කිසිම ගැටලුවක් නැතුව උත්තරේ කියන්න පුළුවන්. උත්තරේ 4 කියලා. හැබැයි ඔබ නිව්ටන් නියම ඉගෙන ගත්තාට මේවා කිසිම දෙයක් කරන්නේ නැහැ. නිව්ටන් නියම ඉගෙන ගන්න දාට ඔබට උගන්වනවා ආවේගයේ සමානයි ගම්මිතාව වෙනස කියලා. ඔයාලගේ සමීකරණයක් එනවා. ඒ කියන්නේ ඉදිරිය දෙන්න සමීකරණයක්. ඒ සමීකරණය දන්න දාට මේක ඔබට තප්පර 30 ගානක්. මොකද්ද සමීකරණය? ආවේගය සමානයි ගම්මිතාව වෙනස. ඒතර ආවේගයේ මානයි ගම්මිතාව වෙනසේ මානයි සමානයි. එහෙනම් ඉතින් ආවේගයේ මානයි ගම්මිතාව වෙනස කිව්වත් අපි දන්නවා ඕනම එකක භෞතික රාශියක් ගත්තොත් ඒ භෞතික රාශියේ මානයි ඒ දෙන්න අඩු කරලා එන උත්තරේ මානයි. මොකද ගම්මිතාව වෙනසෙන් ඉන්නේ ගම්මිතාවක්මයි. අපි දන්නා බල දෙකක් අඩු කරොත් එන්නේ ඒ උත්තරෙත් බලයක්මනේ. ශක්ති දෙකක් අඩු කරොත් උත්තරේ ශක්තියක්මයි. එහෙනම් ගම්මිතාව වෙනස කියන්නේ ගම්මිතාවක්මයි. එහෙනම් ගම්මිතාවේ ආවේගී මාන ওই සමීකරණේ කඩපාඩම් කර දාද ඔබට කියන්න පුළුවන් නිකම්ම සමානයි කියලා. එහෙනම් ඔයාලට උත්තරේ හරි සරලයි 4 කියලා ගන්න පුළුවන්. හරි. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේත් මම හිතනවා ඔයාලට ගැටලුවක් නැතුව තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. හරි. එහෙනම් එතනින් පස්සේ අපි ඊගාවට එයාගේ පස්වෙනි ගාන පහක් දක්වා ඇති භෞතික රාශි යුගල අතරින් එක හා සමාන මාන ඇත්තේ කුමල යුගයට. අර වගේම ගානක් ආය අහලා තියෙනවා. එක හා සමාන මාන තියෙන්නේ කාටද කියලා අහනවා. කාර්ය හා ක්ෂමතාව මත තියන්නේ ඒක නම් අපිට බලමුම කියන්න පුළුවන්. කාර්ය කියන්නේ කාර්යමානයි ක්ෂමතාවමානයි ජීවිතයට සමාන වෙන්න බෑ. හේතුව ක්ෂමතාව කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. කියන්නේ කාර්ය කාලයෙන් බෙදුවාම තමයි ක්ෂමතාව එන්නේ. ඒකෙන්ද ක්ෂමතාවයේ කාර්යමාන කවදාවත් සමාන වෙන්න බෑ. ඒකට ඒක ඔබට පැහැදිලි. ඊට පස්සේ ප්‍රත්‍ය බලය හා වික්‍රියාව. දැන් මේක දන්නේ නැත්නම් විශේෂම ප්‍රත්‍ය බලය කියන එක නම් ඔබට ඒකක වර්ග බලයක් මත බලය කියලා මම කිව්වා. වික්‍රියාව ගැන කිව්වද කියලා මට මතක නැහැ. හරි. ඒතකොට ඒක දන්නේ නැත්නම් ඒක තියලා තව චුට්ටක් අපි ඉස්සරහට යමු. ඊගාව කරනවා යම්මාපාංකය හා පීඩනය. යම්මාපාංකය හා පීඩනය. ඒතකොට යම්මාපාංකේ මාන දැන් චුට්ටක් ඉස්සරහත් අපි යම්මාපාංකේ මාන හෙව්වේ නෑ අපි. හරි. යම්මාපාංකේ මාන හොයන්න ඔබට හැබැයි මම කියලා දීලා තියෙනවා. හරි. එතකොට එතනින් වාට උත්තරයකට යන්න පුළුවන්. යම්මාපාංකේ ගන්න ඔබට බලන්න මම භෞතික විද්‍යාවේ භෞතික රාශි ගැන උගන්වපු තැනක සිද්ධාන්තවල මේක කියලා දීලා තියෙනවා. මම චුට්ටක් වාට ඒ කියපු තැන ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්නම්. වැදගත් වෙන්නේ ඔයාලා මේ මෙව්ව මේ වගේ තැන්වල යකඩුව අපි ඉගෙන ගත්තා නේද කියලා මතක තිබ්බනම් හරි. හරි. ඔයාලට එහෙම මතකයි නේද? යකඩුව අපි ඉගෙන ගත්තා. හරි. බලන්න මෙන්න මේ වගේ ටියුට් එකේ මෙන්න මේ මාන සම්බන්ධ මේ වගුවේ මේ බා ඔය වගුවේ මේක දිහා බලන් ඕන කෙනෙකුට මේ ටික ඔළුවේ තියනවා නම් කරන්න පුළුවන්. මේ පීඩනීය මානයි යම්මාපාංක. මම මේ මෙතන මම ඔයාලට මේ පීඩනීය ප්‍රත්‍ය බලය යම්මාපාංක මේ තුනේම මාන හොයලා කිව්වා මේ තුනේම මාන සමානයි. මේ තුනේම මාන සමානයි. හරි. එතකොට මෙතන වань ඔයා කාර්යමාන ශක්තිමාන හොයා ගන්නවා. මෙතන ක්ෂමතාවේ මාන හොයා ගන්නවා. එතකොට මේ මෙව්වා ඔළුවේ තියෙන කෙනෙකුට හරි ලේසි. හැබැයි කවදාවත් මම ඔයාලට උගන්වන්නේ මාන කටපාඩම් කරන්න කියලා. මේ පුෂ්ටිකාත්‍ය මාන කතා කරලා තියෙනවා. දුෂ්ටායතාවේ මාන කතා කරලා තියෙනවා. ගුරුත්වාකර්ෂණ නියතේ මේ ටික කතා කරලා තියෙනවා. මේ වගුව තමයි ඇත්තටම ජයමිනි ළමයින්ට කතා කරන්න දෙන්නේ. ඒගොල්ලන්ට මම ඊටාම ඉක්මනින් මේකට වෙනම අතිරික පන්තියක් ගන්න ඕන. ඒගොල්ලොත් එක්ක මම ඒක සාකච්ඡා කරගන්නම්. ගොඩක් ළමයිට එකට සම්බන්ධ වෙන්න ඕන නිසා අපි ඒක එකට කතා කරමු. හරි. එතකොට මෙතනදී ඔබට ගිහින් නිකන් පොත බලාගෙන හරි ඔයගේ තැන් වලට උත්තර මේ වෙලාවේ ලිව්වට කමන්නේ. හරි. පොත බලන් හරි කමන්නේ උත්තර ලියන්න. ඒකට හේතුව ඔබට නිර්දේශී පුරා යද්දී මේ ඔය අහන යන ප්‍රශ්න වලට උත්තර ලියන්න
සිද්ධාන්ත ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට දැන්ට අපි යම්මාපාංකේ මාන හොයන්න මම ඔයාලට උගන්වලා ඇති මෙන්න මේ වගේ දණ්ඩක්. දැන් ඔය ගණන් ඔයාලට තනියම හදාගන්න බැරි හින්දා තමයි මම මේවා ටික කියලා දීලා තියෙන්නේ. එතකොට මේ දණ්ඩකට F බලයක් යදුවාම මේ දණ්ඩේ දිග වැඩි වෙනවා E ප්‍රමාණයකින්. එයාගේ බලය යොදන්න කලින් දිග මුල් දිග කියනවා L නම්. එතකොට මෙයාගේ හරස්කඩ වර්ගඵලය A නම්. ඔතන ප්‍රත්‍යය බලය කියලා කිව්වේ F බෙදීම A ට. එතකොට ඔතන යම්මාපාංකයේ දී මම ගන්නවා මේ F බෙදීම A හේවත් ප්‍රත්‍යය බලය සමානයි යම්මාපාංකයේ වතාවක් E බෙදීම L. මේ E බෙදීම L ට තමයි පුතේ කියන්නේ වික්‍රියාව කියලා. ඔනවට එක තැනක අපි අර දන්නේ නැහැ කියලා නැවතිලා ආවේ. මෙන්න මෙයාට කියනවා වික්‍රියාව කියලා. ඒතර වික්‍රියාව වල පේනවා දිගවල් දෙකක් මේ ඇදුණු දිගයි දිග වැඩි වෙච්ච ප්‍රමාණය මුල් දිගයි බෙදලා ඉන්නේ. ඒකින්ද වික්‍රියාවට මාන නැහැ. එයාට මාන නොමැත. හරි. ඒතර මේවා නිකන් ඔයාලට දැනගන්න නිකන් ඔය ලියන්න. මේ තියෙන ප්‍රත්‍යය බලය. එතකොට හුක් මහත්තයා කියනවා ඔය වගේ දණ්ඩක ප්‍රත්‍යය බලයයි වික්‍රියාවයි අනුලෝමව සමානුපාතිකව හැසිරෙනවා කියලා. ඒකෙන් තමයි මේ සමීකරණය ඒගොල්ලෝ හදාගන්නේ. හරි. එතකොට මෙවුවා ඇත්තටම මේවා වෙනම ඉගෙන ගන්න තියෙනවා. දැන් මේක වාට ඉගෙන ගන්න තියෙන සබ් යුනිට් 43 ප්‍රත්‍යස්ථාව කියන ඒකකේ. ඒවතින් 2023 මුල වගේ ඉගෙන ගන්න වෙයි. අපි අර ටර්ම් වලට ගන්න අතිරේක පන්ති වලින්. සමහර ළමයිට මේවා 2023 ජූනි ජූලි වෙනවා උගන්වද්දි. ඒතර අපි ඔයාලට පොඩ්ඩක් කලින් මේවා උගන්වලා දෙනවා. හරි. එතකොට මෙතනදී ඔයාලට යම්මාපාංකය උක්ත කරගත්ත හැකි. එතකොට ඔයාලට මේකට වික්‍රියාවට මාන නැහැ නේ පුතේ. ඉතින් කෙලින්ම යම්මාපාංක කියන්නේ ප්‍රත්‍යය බලයේ මාන කියලාම ගන්න පුළුවන්. ඒතකොට ප්‍රත්‍යය බලය කියන්නේ පේනව නේද බලය බෙදීම වර්ගඵලයක් කියලා. එනදී යම්මාපාංකේ මාන බලය බෙදීම වර්ගඵලයේ මාන වලට සමාන නම් ඒකේ තේරුම පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලයක් නේ. එහෙනම් පීඩනයේ මානයි යම්මාපාංකේ මානයි සමානයි. හරි. එහෙනම් ඔය කිව්ව තර්කයට ඔයාලට ගාන ඔය ටික ඔළුවේ තිබ්බනම් කෙලින්ම උත්තරයක් කියන්න පුළුවන්. මොකද්ද වගේ ප්‍රශ්නේ වෙන්නේ? ඔව් යම්මාපාංකය හා පීඩනයේ දැන් මාන සමාන වෙන යුගලක්නේ තෝරන්න කියන්නේ. ඒතකොට කෙලින්ම යම්මාපාංකයේ පීඩනයේ මාන සමානයි කියලා ගන්න පුළුවන්. හරි. ඒතකොට ඔයාලට ලේසියෙන්ම ඒ උත්තරය මෙතන ගන්න පුළුවන්. හේතුව යම්මාපාංකය කියන්නේ දැන් ඔයාලට මේකට මාන නැහැ. දිගවල දෙයක් කැපුණු නිසා ඔබට කෙලින්ම කියන්න පුළුවන් යම්මාපාංකයේ මාන සමානයි බලය බෙදීම වර්ගඵලයේ මාන. ඒතකොට බලය බෙදීම වර්ගඵලය කියන්නේ මේක ඔය කොහොම තියෙද්දි අපිට පීඩනයේ මානද ලියන්න පුළුවන්. පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලයක්. මේ කියන්නේ F බෙදීමේමයි. ඒතර පීඩනය කියන්නේ මේ වගේ වර්ගඵලයක් මත ලම්බක දෙච්ච බලයනේ නේද? අර්ධැකීම් දෙකක්. හරි. අර්ධැකීම් සමාන නැහැ. හරි. මේ වගේ වර්ගඵලයක් මත ලම්බක දෙච්ච බලයට කියනවා පීඩනය කියලා. ඉතින් පීඩනයේ මානෙන්නේ බලය වර්ගඵලයේ මාන වලින් බෙදුවා. ඒ කියන්නේ යම්මාපාංකේ පීඩනයේ මාන සමාන නැහැ. ඉතින් එතනින්ම ඔයාලට උත්තරේ තෝරලා ඉවරක් කරන්න පුළුවන්. හරි. ඒතර මම හිතනවා මේ ටික ඔයාලට ගැටලුවක් නෙවෙයි කියලා ඔය දක්වා සාකච්ඡා කරපු ටික. හරි. එහෙනම් ඔයාලට ප්‍රශ්න අංක 3 ඉඳන් 5 වෙනකන් ඔබ අහලා තිබෙව්වා. මේ වෙද්දි මම කියලා දීලා ඉවරයි. හරි. එහෙනම් දැන් පුතාට පුළුවන් 6 ඉඳන් 10 වෙනකන් ඔබට තියෙන ප්‍රශ්න නැවත වරක් මට යොමු කරන්න. හරි. ඔබ දැන් මෙතෙන් පටන් 6 ඉඳන් 10 වෙනකන් ප්‍රශ්න 3යි මම තෝරගන්නේ. හරි. ඔබට අහන්න පුළුවන්. හරි. ටයිප් කරන් යන්න. 6 ඉඳන් 10 දක්වා. අවශ්‍යව දාන්න. 8 හුඟක් අය ඉල්ලනවා. අපිට මොකද ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ ඉල්ලන ප්‍රශ්න ටික සාකච්ඡා කරලා වැඩේ ඉවරයක් කරන්න පුළුවන්. 8 තමයි හුඟක් අය ඉල්ලන්නේ. හරි. එතකොට 8 විතරද? දිල්ෂාන් ධනුෂ්ක පුතාගේ මයික් එක ඔන් වෙලා. දිල්ෂාන් ධනුෂ්ක පුතා මයික් එක ඕෆ් කරගන්න පුතේ. දිල්ෂාන් ධනුෂ්ක. හරි. දැන් ඔයාලට මම අහන්න කිව්වේ 6 ඉඳන් 10 වෙනකන්. ඒතකොට 11 කියන එක මම දැන් ගන්නෑ. 8 9. හරි නේද? එහෙනම් මම 8යි 9යි තව තියනවා දාන්න. මම බලලා තෝරලා ගන්නම්. හරි. 8 කියන්නේ මොකද්ද?
හරි. අපි දෙකම බලමු 8යි 9යි දෙකම බලමු. ආවල මේ page දෙකේ ප්‍රශ්නයක් හින්දා 11 හැව්වේ. හරි 11ට මම වෙනම අහන්න අවස්ථාව දෙන්නම් ඈ. හරි. තව තියෙනවා නම් අහන්න බට 8 ගත්තා 9 ගත්තා. හරි. තව ප්‍රශ්න තියෙනවා නම් තව එකක් කතා කරලා දෙන්න පුළුවන්. 8 9. හරි. 11 වෙනි එක මම ඊගාව රවුන්ඩ් එකට ගන්නම්. එතකොට බලන්න අපිට 8 වෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක් ගියොත් හරි 10ත් අහනවා. අපි 10ත් මෙතනට එකතු කරගමු. හරි. ඔයාලා දාන්න ඕන මෙසේජ් ආද්දී හොට්ස් එකට නෙමෙයි සිසිප් චිලව් මී කියන එකට දාන්න. මම එතනින් තමයි බලන්නේ. හරි. එතකොට ඔයාලගේ 8 වෙන්නේ පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න. ඔයාගේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නුවොත් පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. ශක්තිෙහි මාන දැන් මෙයාගෙන් පස්සේ පේනවා යටින් සත්‍ය වෙනේ අහන්න. ඉතින් ශක්තියේ මාන ml වර්ගයේ t ඍණ 2. හරි. ඊට පස්සේ විශිෂ්ට ගුරුත්වයේ මාන විශිෂ්ට ගුරුත්වය කියන එක දන්නේ නැතුව තමයි මම හිතන්නේ ඔය ගැටලුව එනවා ඇත්තේ. දුෂ්ටාවතා සංගුණිකයේ මාන. හරි. මේ ටිකනේ අපිට චෙක් කරගන්න තියෙන්නේ. හරි. එතකොට ඔබට ශක්තියේ මාන නම් ගැටලුවක්ම නෑනේ. ඒ ශක්තිය කියන්නේ ඔබට කෙලින්ම භාගයයි mv වර්ගය දාලානේ අපි මාන හැදුවේ නේද? ඔබට මේවා මතකයි නම් කෙලින්ම මතකෙන් ගන්න. එතකොට ශක්තිය මාන එනවා භාගයට මාන නෑ. ස්කන්ධ කියන්නේ m, ප්‍රවේගය කියන්නේ L t ඍණ 1යි. හැබැයි වර්ග කරන නිසා L වර්ගයේ t ඍණ 2යි. ඒ කියන්නේ වගේ මේ ප්‍රකාශය හරි. විශිෂ්ට ගුරුත්වය කියන්නේ පුතේ සාපේක්ෂ ඝනත්වයට. අන්න. එතකොට විශිෂ්ට ගුරුත්වය මේ කියන්නේ සාපේක්ෂ ඝනත්වය මත තියාගන්න. සාපේක්ෂ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය කියන එක දැන් ඔයාලට මම උගන්වලා තියෙනවා. මෙයා ගැන පොඩ්ඩක් කියලා තියෙනවා. සාපේක්ෂ ඝනත්වය කියන්නේ වස්තුවක ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය. කියන්නේ ජලයේ ඝනත්වය මෙන් කී ගුණයක්ද කියන එක තමයි සාපේක්ෂ ඝනත්වය කියන්නේ. එහෙනම් වස්තුවේ ඝනත්වය බෙදන්නවා ජලයේ ඝනත්වය. ඒතර පේනවනේ ඉතින් ඔයාලට මේකේ මාන හොයන්න ගියාම නේද? එහෙනම් විශිෂ්ට ගුරුත්වයේ මාන කාගේ හරි ඝනත්වය කියන්නේ ml ඍණ 3යි ජලයේ ඝනත්වයත් ඉතින් ml ඍණ 3ම තමයි. එතකොට ඉතින් මාන ටික කැපිලා ගිහලා මාන නොමැති කියලා එනවා. මාන නොමැති. මම හිතන්නේ ඔයාලට මෙතන තමයි ගැටලුව ආවේ. හරි. එහෙනම් ඕක ඇරෙන්න ඉතුරු ඒවා ටික මම හිතන්නේ ලොකු දෙයක් නෙවෙයි වාට. ඊට පස්සේ අවසාන වශයෙන් C කියනවා දුෂ්ටාවතා සංගුණිකයේ මාන. දැන් චුට්ට ඉස්සරත් අපි දුෂ්ටාවතා සංගුණිකයේ මාන හැදුවා. එතකොට දුෂ්ටාවතා සංගුණිකයේ මාන ඔය දීලා තියෙන එක තමයි එන්නේ නේද? වාට එතකොට දුෂ්ටාවතා සංගුණිකයේ මාන හැමතිස්සම C මේක f=6යි 6යි 5 නීටා AV 6යි 5 කියන්නේ නියතයක් පුතේ. මේකෙන් නීටාගේ මාන එන්නේ f බෙදීම AV ගේ මාන කියලා. මොකද 6යි 5ට මාන නැති නිසා. හරි? කොහොම හොයලා ගත්තාම මේගොල්ලන්ට ආදේශ කරුවාම m බලය කියන්නේ LT ඍණ 2යි a ප්‍රවේගය කියන්නේ LT ඍණ 1යි. ඔය ටික සුළු කරාම m L ඍණ 1යි t ඍණ 1යි කියලා එනවා. හරි? ඒක හරි. දැන් මම මේක අවස්ථා ගණනාවක හදලා තියෙනවා. හරි? එතකොට එහෙනම් වාගේ සියල්ල සත්‍ය වේ කියලා තමයි උත්තරේ එන්න ඕන. එතකොට මම හිතනවා 9ට උත්තරේ 4 තමයි දීලා ඇත්තේ. බලමු වාසයක ගැටලුවක් තියෙනවද කියලා නෑ. කිසි ගැටලුවක් නෑ. 9ට ආංශික මම දාලා තියෙන්නේ 9ට sorry 8ට ආංශික බලන්න 4. හරි ඒක හරි. හරි ඊට පස්සේ ඔබ මගෙන් අහනවා 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ. කියනවා කාර්ය සමානයි පීඩනයේ බෙදීම කේවරක් ඝනත්වය මෙහි කේ රාශිය මාන. ඉතින් වට සමීකරණ ලියාගෙන හරි සමීකරණ ලියාගෙන මේ මාන ගොඩක් ළමයින්ට අමතක වෙලා නම් අනිවාර්යයෙන්ම මේක නිකන් හිටියා කියලා නම් කරන්න බෑ. නිකන් හිටියා කියලා කරන්න බෑ. මේක කරන්න බැරුව ගියා කියලා මම වොරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට මේක කරන්න බැරුව ගියා කියලා මට කිසි ගැටලුවක් නැහැ. මොකද මේ පාඩම ඔබ මේ වෙලාවේ
අවුල් කරගත්තට මොනහරි වට අප්සෙට් ගියාට මේ පාඩම ඕන වෙලාවක ඔබට ඒ කියන්නේ මුල් නිර්දේශය ඉගෙන ගන්න වෙලාවේදී හදාගන්න පුළුවන් පාඩමක්. මොකද නිර්දේශය ඉගෙන ගද්දි තමයි මේ ලියන සමීකරණ ඔක්කොම ඔයාලට ආයෙ උගන්වන්න තියෙනවා. ඒතර මේ සමීකරණ මතක නැතුව මාන කටපාඩම් කරන් ඉන්න කියන එක ගොම් පාඩයක්. ඒතර මෙතනදී ඔයාලට ප්‍රශ්න දාන්න ඕන නිසා දීලා තියෙනවා මිසක්කා මේ ප්‍රශ්න කරගන්න බැරුව ගියා කියලා කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපි මේ සමීකරණ පෙන්න ඔබෙන් ගණන් හදන වෙලාවේදී ඔබට මේක අනිවාර්යෙන් කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් උදාහරණයක් විභාගයට ඔබට හැමතිස්සෙම ප්‍රශ්නයක් අහනවා නම් ඔයාගේ දැන් මට්ටමේදී ඒ ඔබ අහලම නැති භෞතික රාශියක් නම් ඒක අනිවාර්යෙන් යාගේ මාන දෙන්න ඕන. නැත්නම් ඒ මාන ගන්න සමීකරණයක්වත් දෙන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. හරි. එතකොට ඒ විදිහට තමයි මේකේ කතන්දරය යන්නේ. හරි. හරි. එතකොට අපිට ප්‍රශ්නේ නැවත වරක් ගත්තොත් කාර්ය සමානයි පීඩනය බෙදීම k වරක් ඝනත්වය. හරි k වරක් ඝනත්වය කරන්නේ k සමානයි පීඩනය. මම පීඩනයට p කියලා දාගන්නනේ. මේක p කියලා දාමු. ඝනත්වයට d කියලා දාගමු. කාර්යයට w කියලා දාගමු. බොරුට නිකන් වාත වෙන්න ඕනේ. හරි. එහෙනම් වාට උක්ත කරගත්තොත් මේ සමීකරණේ සංකේත වලින් ලිව්වොත් w සමානයි p බෙදීම k වරක් d. සංකේත ටිකක් දාගත්තා. හරි. දැන් ඉතින් k උක්ත කරොත් k සමානයි. වට k මෙහෙට දාලා w මෙහෙට දාන්න තියෙන්නේ නේද? p බෙදීම w වරක් d. k ගේ මාන එනවා p බෙදීම w වරක් d ගේ මාන වලින්. p කියන්නේ පීඩනය. ඒතර පීඩනයේ මාන බලයේ වර්ගඵලයෙන් බෙදුවම එන්නේ ml ඍණ 1යි t ඍණ 2යි. ඒතර පීඩනය කටපාඩමින් ගන්න try කරන්න. බලයේ බෙදීම වර්ගඵලයෙන් පීඩනයේ මාන එනවා. බලය කියන්නේ ml t ඍණ 2යි වර්ගඵලය කියන්නේ l වර්ගය. ඒතර යට l උඩ l එක යට l එකකට කැපිලා ගිහින් යටින් ඉතුරු l එක උඩට එන්න ඕන. ඒතර මේක ml ඍණ 1යි t ඍණ 2යි. කාර්ය කියන්නේ බලයේ වරක් විස්ථාපනයනේ. ඒතර මෙහා කාර්යනේ f වරක් x ගේ. ඒතර කාර්ය මාන එනවා බලයේ මාන වැඩි කරනවා විස්ථාපනයේ මාන වලින්. ඉතින් බලය කියන්නේ ml t ඍණ 2යි විස්ථාපනය කියන්නේ l. ඒතර මේක m l වර්ගයේ t ඍණ 2යි. d කියන්නේ ඝනත්වය. එතකොට ඝනත්වය කියන්නේ ස්කන්ධ බෙදීම පරිමාව. ඝනත්වයේ මාන එනවා ස්කන්ධේ මාන පරිමාවේ මාන වලින් බෙදුවාම. එතකොට ස්කන්ධය කියන්නේ m පරිමාව කියන්නේ දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උස කියලා ගත්තොත් ml ඝනය එක බෙදුවා උඩට එද්දි මොකද ml ඝනයනේ බෙදන් තියෙන එක උඩට එද්දි ml ඍණ 3යි. ඔය තමයි ඔයාගේ උත්තර ටික. දැන් ඉතින් සුළු කරලා බලන්න m m කැපෙනවා t ඍණ 2 t ඍණ 2 කැපෙනවා. මෙතන ඔයාලට l ඝනයයි l ඍණ 3යි l වර්ගයයි සුළු වුණාම l ඍණ 1ක් ඉතුරුයි. ඒක මේකත් එක්ක කැපෙනවා. හරි. එතකොට නිකන් සුළු කරලා ගත්තොත් l ඍණ 1 කොහොම තියෙද්දි මේ දෙක සුළු කරගත්තොත් ඔයාලට l ඍණ 1ක් යටින් ඇවිල්ලා mුත් යටින් ඉන්නවා. මේ දෙක කැපිලා ගිහින් මේ m උඩට එද්දි m ඍණ 1යි. m ඍණ 1යි කියන උත්තරේ 5. හරි. 9ට 5 තමයි උත්තරේ එන්නේ. හරි. අවසාන වශයෙන් ඔබ අහනවා 10 වෙනි ප්‍රශ්නේ. ස්කන්ධ m වන කුඩා අංශක මුළු ශක්තිය මෙන්න මේ සමීකරණයෙන් ලිවිය හැකලු මෙහි v රාශියට ප්‍රවේගයේ මාන ඇත අතර s රාශියට දුරේ මාන ඇත කියලා කියනවා. පිළිවෙලින් k1 k2 මාන ඔබෙන් අහනවා. හරි. එතකොට k1යි k2 මාන පිළිවෙලින් අහනවා. ඔබට සමීකරණයක් ලස්සනට දීලා මම හිතනවා අපිට මේක ගැටලුවක් නැතුව ඇති මොකක් හරි පෙන්න ගන්න තියෙනවා නම් පුතාට පෙන්න ගත්ත හැකි. මේක ඇත්තටම මම කරන වෙලාව මේක පෙන්නා ගැනීම නම් අවශ්‍ය නැහැ. ඔබ නැවත වරක් තනියම කරපු විදිය ටිකක් ඔළුවට දාගෙන කරලා බලන්න. හරි. එතකොට මම කරේ මේකේ සංකේත ටිකක් හදාගත්තා මට ලේසි වෙන්න. ඊට පස්සේ k යුක්ත කරගත්තා. පීඩනයේ මාන සමීකරණ මත තියන් ආදේශ කරගත්තා. කාර්ය මාන මේ බලය වරක් විස්ථාපන මේක ඔය ඕලෙල් වල දන්නේවා. ඝනත්වය කියන්නේ ඕලෙල් වල දන්න සමීකරණයක්. ඒක පාවිච්චි කරන දැන් මේ වගේ ප්‍රශ්නයක් විභාගයට අහන්න පුළුවන්. මොකද ඔය ඕලෙල් වලදී මේ පීඩනය කියන එක කාර්ය කියන එක ඊට පස්සේ ශක්තිය කියනවා ඒව ඔබ දන්නවා. දැන් ඔබට ඕලෙල් වලදී දන්නේ නැති දේවල් තමයි අපි අර කතා කරපු පුෂ්ටිකාතතිය යම් මාපාංකය නේද? එතකොට දුෂ්ටාවිත සංගුණකය ඒ වගේ ඒවා දන්නේ නැහැ. ඕලෙල් වලදී කියලා නැහැ. හරි. එතන ඕලෙල් වල දන්න භෞතික රාශින් වල මාන ඔයාලට ඕන වෙලාවක වාර විභාගයකට අහන්න පුළුවන්. එහෙනම් ඒවා අනිවාර්යයෙන්ම ඔළුවේ තියන් ඉන්න. අර වගේවත් අහන්න පුළුවන්. අහන්න හැබැයි චුට්ටක් ඒව ගැන කියලා දීලා. හරි. ඒතකොට ඒක තේරුම් ගන්න. හරි. එහෙනම් අපි මේක වාට සෙට් නම් ඊගාව ගැටලුවට යමු. මම චුට්ටක් ඉක්මනින් කරන් යන්නේ මේක හැමෝටම මේ හැම ගානම අවශ්‍යත් නැහැ.
සහ අපි කාලයත් පොඩ්ඩක් පැනලා තියෙන නිසා එතකොට කියනවා E සමානයි K1 V වර්ගය E සමානයි K1 V වර්ගය ධන K2 ms. දැන් ඔය ඉහත සමීකරණේ ඔබ දන්නවා මේ හැම පදයකම තියරිය තමයි මාන සමානයිනේ. E ගේ මාන සමානයි K1 V වර්ගයේ පදේ මාන ඕක සමානයි K2 ms කියන පදේ මාන වලට. හරි. එතකොට K1 මාන හොයන්න ඕන නම් මේ දෙක ගමු. එතකොට මෙන්න මෙතනින් මේ දෙක දිහා බලාගෙන K කොහොම උක්ත කරගත්තොත් නැත්නම් මේක ආයෙ පාරක් ගමුකෝ K1 මාන සෙවීම ඔයාලතර K1 ඉන්න පදේ මේ දෙක ගත්තා නම් ලීසි. හරි. මොකද මේකයි ගත්තු K2 මාන දැන් දන්නේ නැහනේ. එතකොට E ගේ මාන සමානයි K1 V වර්ගයේ මාන. දැන් මම තියරි කියන්නේ නැහැ. දැන් මෙවුවා කරගන්න ඔබට අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන. එතකොට ඔබ දන්න දේවල් හරි චුට්ටක් අර මේ පැත්තට මේක පේනවා හොරයි නේද? හරි. මම මෙහාට පොඩ්ඩක් අරන් ගන්නම්. E ගේ මාන සමානයි K1 V වර්ගයේ පදේ මාන. මෙතන ලියපු එක. හරි. එතකොට මම මේ කරන්න යන්නේ K1 මාන සෙවීම. K1 මාන සෙවීම. හරි. එතකොට මම මේ දෙන්නගේ මාන සමාන කරන්න යන්නේ. E ගේ මාන සමානයි හරි පේනවනේ K1 V වර්ගයේ මාන. ඔතනින් K1 උක්ත කරගන්න. K1 උක්ත කරනවා කියන්නේ V වර්ගයෙන් බෙදන්න එපා. ඒතකොට E බෙදීම V වර්ගය. හරි. දැන් ඉතින් අපි E ගේ මාන ආදේශ කරමු. E කියන්නේ භාගයෙන් V වර්ගය දාගත්තොත් නිකම් උත්තරේ ගත්ත හැකි. භාගයට මාන නැහැ. M කියන්නේ M, V කියන්නේ L T ඍණ 1යි වර්ග කරොත් L වර්ගයේ T ඍණ K වර්ග කියන්නේ T ඍණ 2යි. දැන් කටපාඩමින් ගන්න. ශක්තිය කියන්නේ චාල සත්‍ය සමීකරණය ගන්න. ප්‍රවේග කියන්නේ ඔබ දන්නවා L T ඍණ 1 වර්ගෙන් උඩින් ප්‍රවේග වර්ගෙන් තියෙන්නේ. ඒතකොට L වර්ගයේ T ඍණ 2. ඒතකොට මේ දෙක කැපිලා ගිහිල්ලා මානෙ විතර එන්නේ M. ඒතකොට K1 මානෙ එන්නේ M. ඒතකොට බලන්න දැන් M තියෙන උත්තර වාට තියෙනවා දෙකක්. දැන් දෙක හරි පහ හරි විතරයි. එහෙනම් උත්තර වලින් අනිවාර්යෙන් දෙක හරි පහ හරි වෙන්න ඕන. දැන් ඔයාලට K2 මාන හොයලා හරිම උත්තරේ සිලෙක්ට් කරන්න පුළුවන්. හරි. එතකොට ඔබ K2 මාන හොයනවා නම් K2 මාන සෙවීම දැන් ඔබ මෙයයි ගන්න. මේ දෙන්න ගන්න. නැත්තම් මේකයි ගත්තත් කරන්න පුළුවන්. ඉතින් කැමති එකක්. මෙයයි හෝ මේකයි ගන්න. හරි. කැමති එකක් ගන්න. එතකොට මම මේ දෙක ගන්නම්. මොකද මෙයා හොයද්දි වැරද්දක් වුණොත් අපිට මේ දෙකෙන් චුට්ටක් හරි ගොඩ යන්න පුළුවන්. එතකොට E ගේ මාන සමානයි K2 ms කියන ගුණිතේ මාන K2 උක්ත කරගත්තොත් ඔයාලට එනවා E බෙදීම ms K2 මාන එනවා E බෙදීම ms ගේ මාන. හරි. එතකොට ඔබට E ගේ මාන කියන්නේ ආයෙ පාරක් චාල සත්‍ය මාන ගත්තොත් ml වර්ගය මෙතන දාන්නම් ml වර්ගයේ T ඍණ 2යි ස්කන්ධය කියන්නේ m s කියන්නේ විස්ථාපනයක් කියලා දීලා තියෙනවා. එතකොට m temp එකක් කැපිය හැකි මෙතනින් L දෙකෙන් එකක් කැපුවම LT ඍණ 2 තමයි උත්තරේට ඉතුරු වෙන්නේ. LT ඍණ 2යි. හරි. සුළු කරලා බලන්න. එහෙනම් උත්තරේ පහ එන්නේ M සහ LT ඍණ 2 විදිහට තමයි ඒගොල්ලන්ගේ මාන එන්නේ. හරි. එහෙනම් ওই දක්වා ඔබට පැහැදිලි අවසාන වශයෙන් එහෙනම් දැන් ඔයා 11 ඉඳන් 15 දක්වා දැන් අලුතෙන් ආය පාරක් ඔය ඒ කියන්නේ 11න් කලින් ලියපු කට්ටිය ආය පාරක් 11 වුණා මට මැසේජ් එකක් දාන්න. 11 ඉඳන් 15 දක්වා ප්‍රශ්න 3ක් දාන්න. එතනින් පස්සේ අපි වැඩේ අවසන් කරනවා. හරි 11 ඉඳන් දැන් දාන යන 15 දක්වා. හරි 11 අහනවා 14 අහනවා 15 අහනවා. තව කාට හරි තියෙනවා නම් අහන්න පුළුවන්. දිගටම අහන්න යන්න. ඒතර මම තෝරලා ගන්නවා. හරි 11 මම හිතන්නේ ඔයාලා ඔක්කොම අහන්නේ 11 කියන ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. හරිද? 11 ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. ඒතර අපි දැන් වැඩේට යමු. ඔයාලා අහන්නේ එතකොට 11 14 15 මේක තමයි මට සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්න ටික වෙන්නේ. හරි ඔයාලා අහලා තියෙන ඒවා ටික. හරි මම සාකච්ඡා කරන්නේ එතකොට 11 14 15. හරි 11 වෙනි ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. ඒකයි ඔයාලට උත්තරේ එන්නේ නැත්තේ. වගේ 11 වෙනි ප්‍රශ්නෙට ගියොත් ඒකේ
ඔය තියෙන විදිහට ඔක සමීකරණේ චේන්ජ් කරගන්න වෙලා මෙන්න මේ විදිහට උතන උත්තරෙත් නැහැ. ඔක කියන්නේ සම්පූර්ණම ඔකට එතකොට බයෙන්න එපා. සම්පූර්ණ ලකුණ ඔකට දීලා තියෙන්නේ. සම්පූර්ණ ලකුණ ඔකට මම දීලා තියෙන්නේ. ඒ කියන්නේ 11 වෙනි ප්‍රශ්නේ වාට බැලුවොත් මම මුලින්ම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මේ ප්‍රශ්නේ වැරද්ද නිසා මම මේකට 11 වෙනි ප්‍රශ්නෙට ආන්සර් එක විදිහට මම ආන්සර් පහම දාලා ඇති. ඔය තියෙන්නේ. එනවා මොන ආන්සර් එක ගත්තත් මම ඒකට ලකුණු දීලා තියෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට ප්‍රශ්නේ වැරද්ද කියන්නම් මේ සමීකරණය තියෙන්න ඕන. වල මේ ප්‍රශ්නේ හදාගන්න මම සාකච්ඡා කරන්නේ. වල මේ සමීකරණය හදාගෙන ගෙදර ගිහින් උත්තරේ දෙන්නම්. මේ උත්තරය එනකන් වැඩේ කරලා බලන්න. ওই උත්තර පහ ඇතුළේ මේ උත්තරේ ඇත්තෙත් නෑ ඇත්තටම. හරි. දැන් ওই තියෙන විදියට ගත්තොත් ඔයාගේ ඒට එන්න ඕන එල්ට ඉරින හෝ පොඩ්ඩක් ඉන්න තියනවා වගේනේ. එල්ට ඉරින එකයි. එතකොට බීට එන්න ඕන බීට එන්නවා ටී රින එකයි. උත්තරයක් උතන තියෙනවා. සෝරි. හරි. 11 වෙනි එකට උත්තරේ එන්නවා පුතේ 3 එන්න ඕන. මමයි වරද්දලා තියෙන්නේ එතන. හරි. ඔයාලට ඔය තියෙන තත්ත්වෙන් ඕනනම් උත්තරයක් ගහන්න පුළුවන්. ඔව්. මම ඒක පොඩ්ඩක් චේන්ජ් කරනවා. ආගේ සමහරට ලකුණු මේකෙන් පස්සේ ලකුණුත් වෙනස් වෙයි. හරි. මේකේ උත්තරයක් ඇත්තටම තියෙනවා. මේකට 3 තමයි උත්තරේ එන්නේ. මම අනිත් ඒවා ටික අයින් කරනවා. හරි. ඔයාලගේ සමහරට ආන්සර් ෂීට් වල දැන් පොඩි පොඩි වෙනස්කම් එයි. ඒක අපි පස්සේ බලමු. හරි. එතකොට ඔයාගේ සමීකරණය දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට S සමානයි AT වතාවක් 1 ධන භාගයක් BT නේද? කොහොමද දීලා තියෙන්නේ? දැන් මේකේ ඔයාගේ A ගෙයි A ගෙයි B ගෙයි මානහන එකට කරන්නේ. එතකොට ඔබට මෙතනදී කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේක මෙහෙම දීද්දි කරන්න බෑ. පදවලට වෙන් කරන්න මං කිව්වේ මේ වරහන් ඉවත් කරගන්න. හැබැයි ඔයාලට B ගේ මාන හොයනවා නම් මෙන්න මෙතනදී පොඩි වැඩක් කරන්න පුළුවන්. ඔබට මේ එකට එකතු වෙලා තියෙනවා නම් BT කියන පදේ භාගය කියන එකට මාන නැහැනේ. BT කියන පදේ. දැන් අපිට තේරුණා එකට මාන නැති නිසා BT පදේටත් මාන නැහැ. ඔයාලට ඕනනම් B ගේ මාන සෙවීම මෙතන මෙහෙම කරන්න පුළුවන්. B ගේ මාන නිකම්ම ලියන්න පුළුවන්. මොකද්ද? BT කියන භාගයයි BT කියන පදේ එකට එකතු වෙන නිසා එකට මාන නැති නිසා අපිට කියන්න පුළුවන් එහෙනම් එකට එකතු වෙලා තියෙන මේ පදයට මාන නැති සංඛ්‍යාත්මක වටිනාකමක් වෙන්න ඕන. එහෙනම් BT භාගයයි BT කියන පදයට මාන නැති වෙන්න ඕන. භාගයයි BTට මාන නොමැත. දැන් එක එකයි කියලා ලියන්නේ. අපි ලියන විදිය මාන නොමැත. හරි මේ අලුත් දේවල් නෙමෙයි. මම උගන්වලා තියෙනවා මේ වගේ සංඛ්‍යාත්මක එකකට මෙයා එකතු වෙලා තියෙනවා නම් මේ එකතු වෙන පදයට මාන තියෙන්න බෑ. හේතුව මෙන්න මේ එකේ එක කියන පදේ මෙන්න මේ පදේ මාන සමාන වෙන්න ඕන. මුගේ මාන සමාන වෙන්න ඕන. මාන සමාන වේ. හරි. එතකොට මෙතනින් ඔයාට B උක්ත භාගයට මාන නැහැනේ. B උක්ත කරොත් T යනවා 1ට T විදියට. එහෙනම් B ගේ මාන එන්නේ 1ට T ගේ මාන වලින්. ඒ කියන්නේ T ඍණ 1යි. යට T දාලා උඩ ගත්තේ T ඍණ 1යි. හරි. බලන්න ඒක තේරුණා මට හෑන්ඩ් සිග්නල් එකක් දාන්න. ඔය කිව්ව කතාව තේරුණාද කියලා? ඒක විතරයි උතන් චුට්ටක් කතන්දරේට තියෙන්නේ. හරි. ඔයාට ඔය තියරියක් ඔක මම හිතනවා ඔයාලට මතක ඇති කියලා. හරි. එතකොට ඔය කතන්දරේ උඩ හිටියොත් මං හිතන්නේ ඔයාට දැන් ඉතින් 3 වෙනි උත්තරේ විතරයි ගහන්න තියෙන්නේ. වන්න උත්තරවල T ඍණ 1යි කියලා B ගේ මාන කියන්නේ එක උත්තරයයි.
තුන්වෙනි උත්තරේ විතරයි. හරි. දැන් ඔයාට තව චුට්ටක් මේක සුළු කරලා අරන් යනවා නම් ඒගේ මානත් අපි හොයලා පෙන්නමු. වගේ ඒකමාන සෙවීම යටතේ ඔයාට මේක මෙහෙම කරන්න බෑ. මේ සමීකරණය වරහන් ඉවත් කරන්න ඕනේ. ඒතකොට ඔයාට s සමානයි වරහන් ඉවත් කරොත් මෙතන at එකකින් එක වැඩි කරොත් at ධන භාගයක් ab t ගානේ. ඔහොම නෙන්නේ. මේ at එකකින් මේක වැඩි කරාම sorry t වර්ගය මෙතනනේ. ab t වර්ගය. ඔතනින් ඔයාට මෙන්න අපි දන්නවා ඉහත සමීකරණේ s ගේ මාන සමානයි at ගේ මාන ඒක සමානයි භාගයක් ab t වර්ගය කියන පදේ මාන. ඔතනින් a ගේ මාන හොයන්න මේ දෙක ගන්න. s ගේ මාන සමානයි at ගේ මාන. ඔතනින් a යුක්ත කරොත් s බෙදීම t නෙන්නේ. එහෙනම් a ගේ මාන එනවා s බෙදීම t ගේ මාන උනේ. හරි. එතකොට අපි මෙතනදී මේ මාන තුනම සමානයි. අපි මේ දෙක අරගත්තා. s ගේ මාන at ගුණ t මාන වලට සමානයි. එතකොට ඔයාලට කියන්න පුළුවන් a කියන්නේ s බෙදීම t. s බෙදීම t ගේ මාන වලට සමානයි. එතනින් ඔයාට ඉෂ්ට දානවා විස්ථාපනයක් ගාන කියලා තියෙනවා මේවා. t කියන්නේ කාලයක්. එහෙනම් මාන එනවා lt ඍණ 1යි. lt ඍණ 1යි. එහෙනම් උත්තරේ 3 දැන් තහවුරුයි. ඔයාට ඊට පස්සේ ඕනනම් මේ දෙක අරගෙන ආයෙ පාරක් චෙක් කරලා b ගේ මාන හොයන්න පුළුවන්. නැත්නම් මේ දෙක අරගෙනත් b ගේ මාන ඔයාට හොයලා බලන්න පුළුවන්. හරි. එතන ඔයාලට කරද්දීව තේරෙයි කරලා බලන්න. ඒක ඇත්තට එහෙමනොත් අමාරු එකක් නෙමෙයි. මමයි පොඩි වැරද්දක් කරේ. ඕකත් එක්ක ඔයාලගේ මම හිතන්නේ එක එක කට්ටියගේ ආන්සර්ස් වල පුංචි පුංචි උත්තර ලකුණු වල වෙනස්කම් එනවා ඇති. හරි. තමන්ගේ හරි වැරදිත් එක්ක ඔව් හරි. එතකොට ඒක දැන් මම චෙක් කරන්න ගියොත් වැඩි කචල් වෙන නිසා මම චෙක් කරන්න යන්නේ නැහැ. නමුත් මම මේකේ රිසල්ට් එකක් වයි ගෲප් එකේ අවසාන අද ඩිස්කෂන් එකෙන් පස්සේන ෆයිනල් රිසල්ට් එක ගෲප් එකේ ආයෙ දානවා. එතකොට ඇත්තටම ඔයාගේ රෑන්ක් එක මොකක්ද කියලා එතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? මම ඒතර ගෲප් එකේ ඒක පෝස්ට් එකක් විදිහට ෂෙයා කරන්නම්. හරි. එහෙනම් අපි 11 හරි ඊට පස්සේ පුතාලා අහන්නේ 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නෙට ගියොත් 14 වෙනි ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? n සමානයි p වතාවක් r වර්ගයේ ඍණ s වර්ගයේ බෙදීම 4vl මගින් දෙනු ලබන අතර මෙහි v නලයේ අක්ෂයේ සිට x දුරකින් පිහිටි තෙල්වල ප්‍රවේගය වේ. මේව සම්බන්ධතාවට අනුව දෘශ්‍යාවිතා සංගුණකයේ නීටගේ මාන. ඉතින් මේ සංගුණකයෙන් මේ මොකෙන් ආවත් නීටගේ මාන ඉතින් ml ඍණ 1යි t ඍණ 1 තමයි එන්න ඕන. හරි. ඒ කියන්නේ උත්තරේ 12ට D විදියට තියෙන. ඒ කියන්නේ 4 වෙනි උත්තරේ නේද? බලමු 12ට අපි උත්තරේ දාද්දි වැරද්දක් වෙලාද කියලා. හරි. නෑ උත්තරේ හරියට දීලා තියෙනවා. හදලා ඉතින් බලමු. හරි. මේක ඉතින් අලුත් සමීකරණයක් දීලා තියෙනවා. ඉතින් මේ සමීකරණය දාලා හොයලා බලන්න. හරි. ඒතර මම ගාන කියන එක මෙතන කිරීම බෝඩ් එකට ගන්නම්. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න යන්න නැතුව ආයේ. එතකොට මේ ටිකක් ඔයාලට අලුත්ම ගානක් විදියට දීලා තියෙන්නේ. නීට සමානයි p වතාවක්. එතකොට මෙතනදී මෙතන ගානේ පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒක තමයි වට කරන්න බැරුව ඇත්තේ. p සහ මේක හුඟක් පදවල ඔයාට නාමකරණයක් දීලා නැහැ. හරි. ඒතකොට එහෙම ගත්තාම ගානේ තින් අවුලක් යනවා. නමුත් ඔයාලට උත්තරේ තාමත් නීටගේ මාන ඔබ වෙන ක්‍රමයකට හොයලා තියෙන නිසා ගහන්න පුළුවන්. ඇත්තට මේ සමීකරණේ ඔයාලට කරගන්න බෑ. මේ දී තියෙන සමීකරණේ හුඟක් පද නම් කරලා නැහැ. හරි. r වර්ගයේ ඍණ s වර්ගය බෙදීම 4vl. හරි. මම ඔයාලට පොඩි උපකාරයක් කරන්නම්. මෙතන මේ p කියන්නේ පීඩනය, l කියන්නේ නලයක දිග, v කියන්නේ x දුරින් තියෙන ලක්ෂයක තරලයේ ප්‍රවේගය. හරි. එතකොට ඒ වගේ අදහසක් දීලා තියෙන්නේ. r කියන්නේ ඇත්තටම මෙයාගේ මාන x ගේ මාන දිගක් නම් දුරක නම් r ගේ දුරේ මානමයි පෙන්වන්න ඕන. හරි. එයි මේ දෙන්න අඩු කරන්න නම් මේ දෙන්න එකම જાතිය මාන වලින් ඉන්න ඕන. එතකොට මේ ගානේ පොඩ්ඩක් නිකන් කියද්දි වාට පැහැදිලි නලයක හරි ඔහම නලයක් තියෙනවා. ওই නලයේ දිගේ ද්‍රවයක් ගලාගෙන යනවා ඇති. එතකොට ඒගොල්ලෝ කියන්නේ නලයේ අක්ෂයේ සිට x දුරකින් පිහිටි. මේ මෙන්න මේ අක්ෂයේ දිගේ ගියාම අපි හිතමු මෙතන බිඳුව කියලා. ඔතන ඉඳන් x දුරකින් පිහිටි මෙන්න මේ වගේ තැනක ද්‍රවාණුවක වේගය
අපි v ගෙන් දෙනවා කියලායි කියන්නේ. එතකොට මේව සම්මතාණු දුෂ්ටායතා සංගුණිකේ මාන වෙන්නේ තමයි වගේ අහන්නේ. එතකොට ඒක කරගන්න ඔයාට මේ තියෙන සමීකරණේ හුඟක් ඒ වගේ මාන දන්නේ නැතුව කරන්න බෑ. හරි. නමුත් ඔබට දන්නේ නැති උන් දෙන්න වෙන්නේ විශේෂයෙන්ම මෙන්න මේ L සහ P විතරයි. එතකොට P කියන්නේ පීඩනය සහ L කියන්නේ නලයේ දිග. කියන්නේ නැත්තම් මොකක්ද දිගක් විදිහට සලකන්න. එතකොට එහෙම සලකලා ඔයාට ඕන නම් මේක කරලා බලන්න පුළුවන්. එහෙම බැලුවොත් ඉතින් ඔබට ලියන්න පුළුවන් නීටගේ මාන සමානයි ඔය දකුණු පැත්තේ තියෙන p r වර්ගය ඍණ x වර්ගය ඔය ප්‍රකාශනයේ බෙදීම 4යි v l මෙයාගේ මාන. මම මෙතන පොඩ්ඩක් අර වෙනදා වරහන් ඉවත් කරලා කරන වැඩේ වරහන් ඉවත් නොකර කරන්න ලෑස්ති වුණා. හරි එහෙම ඕනේ නැහැ. ඔබට පුරුදු විදිහටම කරමුකෝ. හරි. එහෙනම් ඔබ මුලින්ම පේනවා මෙතන වරහනක් තියෙනවා වරහන් ඉවත් කරන්න. ඒතර ඔයාට p ගෙන් මේක අතන මේක මෙහෙම ඔයාට මෙහෙම සකස් කරගත්තා ඉන්නේ p බෙදීම 4යි v l කියලා. r වර්ගය ඍණ x වර්ගය මේකෙන් වරහන් ඉවත් කරන්න. එතකොට එන්නේ මේක pr වර්ගය බෙදීම 4යි vl ඍණ px වර්ගය බෙදීම 4යි vl සමානයි නීටා. එතකොට නීටාගේ මාන එනවා අපිට කියන්න පුළුවන් ඉහත සමීකරණයේ නීටාගේ මාන සමාන වෙන්න ඕන pr වර්ගය බෙදීම 4යි vl ගේ මාන ඒක සමාන වෙන්න ඕන px වර්ගයේ බෙදීම 4යි vl ගේ මාන. මේකක්වත් අවශ්‍ය නැහැ. මම මෙහෙම පෙන්නුවට දුෂ්ටායතා සංගුණිකේ මාන දැනගෙන ගහන්නත් පුළුවන්. හරි. එතකොට දැන් ඔයාට මෙතනදී පුතා r ගේ මාන දන්නේ නැහැ නෙමෙයි ඔබ දන්නවා. මොකද මේ දෙන්න අඩු කරන්න නම් දන්නවා අපි මෙයාගේ මානමයි මෙයාගේ මාන. ඒතර ගානේ බොහොම පැහැදිලිව කියනවා මේක දුරක්. දිගක් විදිහට තමයි ගන්න වෙන්නේ. නැත්තම් ඉතින් ඔබට මේ වෙලාවේ මේ දෙන්න අරගෙන වැඩේ කරන්නත් පුළුවන්. හරි. එතකොට ඔබ දැන් නීටගේ මාන සෙවීම යටතේ මෙයයි අරගෙන ගාන හදාගෙන යන්න. හරි. නමුත් ගාන නැවතරක් මම කියනවා ඔහොම දෙන්න බෑ මේ පද වලට නම් කරලා දෙන්න ඕන. නමුත් ඔබ දුෂ්ටායතා සංගුණිකේ මාන දාන නිසා උත්තර ලියා ගැනීම ගැටලුවක් නෑ අපිට. p කියන්නේ පීඩනය. එතකොට බලයේ වර්ගඵලයෙන් බෙදුවම m ඍණ 1යි t ඍණ 2යි x කියන්නේ දිගක්. එතකොට දිගේ වර්ගය. v කියන්නේ ප්‍රවේගයක්. lt ඍණ 1යි 4ට මාන්නේ. l කියන්නේ දිගක්. එතකොට මේ දෙන්න ගුණ කරාම l වර්ගයක් හැදෙනවා. ඒක මෙයත් එක කපලා දෙන්න හැකි. ආඩ එතකොට මෙතන පේනවා m l ඍණ 1 ඉන්නවා. මේ t ඍණ 1යි t ඍණ 2යි කැපුවා ගියාම t ඍණ 1ක් ඉතුරු වෙනවා. එන කිසි ගැටලුවක් නැතුව ආඩ උත්තරේ හම්බ වෙනවා. නමුත් ගානේ යම් දුර්වලතාවයකුත් තියෙනවා. හරි. එහෙනම් පුතා එතනින් පස්සේ මගෙන් අහන්නේ අයියෝ සෝරි. ඔයාලා මගෙන් අහලා තියෙන 12 වෙනි ගාන නෙමෙයි 14 වෙනි ගාන නේද? හරි. එතකොට 14 වෙනි ගාන නැතුව මම 12 කතා කරමින් හිටියා. මම හිතන්නේ ඔයාලා කෙලින්ම ගන්න ඇති අර විදිහට. හරි 14 අපි ටක් ගාලා ඊට පස්සේ කරමු. f සමානයි චුට්ටක් අල්ලන් ඉන්න තව පොඩි වෙලාවක් යන්නේ. එතකොට වැඩි ඉවර වෙනවා. දැන් මෙතනින් පස්සේ කරන්නේ ඉදි ගන්න එකනේ කොහොමද නේද? හරි. ඒ නිසා චුට්ටක් ඕක බලාගෙන හිටියා කියලා මොකුත් වෙන්නේ නැහැ. හරි. එතකොට 14 f සමානයි a බෙදීම t ධන b t වර්ගය යන සම්බන්ධතාවය වේ f බලයද t කාලෙද නිරූපණය කරනවා නම් ab ගේ මාන අහනවා. හරි බලමු එතන මොකක්ද ඔයාලා ගැටලුව කියලා. හරි. එතකොට 12 වෙනි ගානේ මම හිතන්නේ ඔයාලා මෙහෙම කරන්න නැතුව ඇති. ඔබ කෙලින්ම දුෂ්ටායතා සංගුණිකේ මාන නේද? පොත පෙරලලා ගහලා දැම්මද දන්නෙත් නැහැ. හරි. කොහොම හරි කරනවා නම් කරන්න තිබ්බ විදිය තමයි මේ කිව්වේ. ඒක මත තියාගෙන කරන්න වට උනම් පුළුවන්. ගානේ නමුත් විභාගෙට ඔබට ওই වගේ වෙලාවට දුෂ්ටායතා සංගුණිකේ මාන මතක නම් කාට පාඩමින් ගෙවුවේ හැකි. නැත්තම් ওই සමීකරණයෙන් හොයනවා නම් ওই සමීකරණ පද ඔක්කොම විභාගෙදී ඔයාට දෙන්න ඕන. හරි. ඒතර ඒ ගානේ එතන පොඩි දුර්වලතාවයක් අපි දැක්කා. හරි. එතකොට f සමානයි a බෙදීම t ධන b t වර්ගය කියන සමීකරණේ f බලය සහ t කියන්නේ කාල නම් ab නියතවල මාන අහනවා. ඒතර ඉතින් හරි සරලයි නියත සමීකරණේ මාන වල භාවිතයත් අපි ලියනවා f ගේ මාන සමානයි a බෙදීම t ගේ මාන ඕක සමානයි bt වර්ගයේ මාන නේ. එතකොට අපිට a ගේ මාන සෙවීම. එතකොට ඔබ මේ දෙක සමාන කරගන්නවා. f සමානයි a බෙදීම t. sorry f ගේ මාන සමානයි a බෙදීම t ගේ මාන. a උත්ත කරොත් ඔයාට එන්නේ f වරක් t කියන ගුණිතයේ මාන. දැන් ආදේශ කරන්න බලය කියන්නේ කටපාඩම් විදිහට mlt ඍණ 2යි වැඩි කරනවා t කියන්නේ t ගේ. t කියන්නේ කාලෙනේ කාලේ මාන වෙන්නේ කැපිටල් t. මේක m l t ඍණ 2යි මෙතන t ධන එකනේ ඉන්නේ මේ දෙක සුරුනොත් ඍණ 1යි ධන 1යි එකතු වෙද්දී t ඍණ 1යි.
ml t ඍණ 1යි. ml t ඍණ 1යි. හරි. එතකොට පිළිවෙලින් වාගේ A ගේ මාන ml t ඍණ 1 තියෙන උත්තරේ 1යි තියෙන්නේ. එහෙනම් අනික හදලා පෙන්වන්න අවශ්‍යත් නැහැ. උත්තරේ 5. 14ට උත්තරේ බලන්න මම 5ද දීලා තින්නේ කියලා. 14ට ආන්සර් එක එතන තමයි වැරද්ද යන්නේ. මම හිතන්නේ ටයිපින් එරර් එකක් යනවා. මම 14 වාට ආන්සර් එක දෙන්නේ ආන්සර් 1 කියලා. නමුත් මේ තියෙන හැටියට ආන්සර් එක දැන්ට පෙන්වන්නේ ආන්සර් 5. හරි. බලමු එතනදී B ගේ මානවලත් යම් ගැටලුවක් එනවද කියලා. මට පේනවා B ගේ මානවලත් ඔව් එතනත් ගැටලුවක් යනවා. හරි. එහෙනම් මෙතන වාට ආන්සර් A සහ E මෙතන වාගේ A ගේ ආන්සර් එක වැරදි. A ගේ ආන්සර් එක මේක නිසා වැරදි. එතකොට E ගේ ආන්සර් එක හරි මේකට අදාළව. නමුත් ඔයාගේ 14 ඒ කියන්නේ 14 පළවෙනි ආන්සර් එක A ගේ මාන පෙන්වන්නේ නැහැ. නමුත් දාලා තියෙන පළවෙනි ආන්සර් කියලා. නමුත් 14 පස්වෙනි ආන්සර් එක A ගේ මාන පෙන්වනවා B ගේ මාන පෙන්වන්නේ නැහැ. අපි B ගේ මාන තෝරලා බලමුකෝ. හරි. ඔයාලට ඒතර ගාන වැරද්දක් එතන. හරි මම ඒක ආය පාරක් එක හදලා දෙන්නම්. B ගේ මාන. හරි. ඒතර B ගේ මාන උසයද්දී ඔයාලට මේ දෙක ගන්න පුළුවන්. F ගේ මාන සමානයි BT වර්ගයේ මාන. ඔතනින් B ගේ මාන ඉන්නේ F බෙදීම T වර්ගයේ මාන වලින්. හරි. එතකොට ඔයාලට මෙතන සුළු කරගත්තාම F කියන්නේ M LT ඍණ 2යි. මෙතන T වර්ගයෙන් බෙදනවා. එතකොට M L T වර්ගයේ උඩරෙද්දි T ඍණ 2යි. එතකොට ඔක්කොම T ඍණ 4යි. ඔයාලට පේනවා B ගේ මානය පෙන්වන්නේ පළවෙනි ආන්සර් එකේ විතරයි. පස්වෙනි ආන්සර් එක පෙන්වන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන තත්ත්වයේ හැටියට මම උත්තරේ 1 5 කියන උත්තර දෙකම මෙතනදී ඔයාලට චේන්ජ් කරනවා. හරි. එතකොට 1 5 කියන ආන්සර් දෙකම මෙතනින් පස්සේ හරි කියලා දෙනවා. මේකට අනුව ඔයාගේ ඊට පස්සේ ලකුණු සකස් වෙච්චි ලකුණු ෂීට් එකක් මම ඔයාලට ගෲප් එකට දාන්නම්. ඒ කියන්නේ වගේ කරෙක්ෂන් සමග ලකුණු කොහොමද කියලා ගෲප් එකට දාන්නම්. හරි. අවසාන වශයෙන් ඔබ 15 අහනවා. 15 බලලා අපි වැඩේ අවසන් කරමු. හරි. එතකොට 15 වෙනි ගාන කියන්නේ මොකද්ද කියලා චුට්ටක් බැලුවොත් හරි මම හිතනවා මේක ඔයාලට දැන් ගැටලුවක් නැතුව ඇති. මම හිතනවා ඔයාලා මේ ප්‍රශ්නේ අහන්නෙත් ඒතර මේ ප්‍රශ්නේ තිබ්බ එරර් එකකින්ද වෙන්න ඇති කියලා මට විශ්වාසයි. හරි. එතකොට හරි. එතකොට 14 ආන්සර් එකේ තිබ්බ ගැටලුව තමයි මම මෙච්චර මේ निराකරණය කරමින් ගියේ. හරි. එතකොට 14 ආන්සර් එකේ විතර මම 1 සහ 5 කියන දෙකම ගත්තා. ඒකට හේතු වෙන්නේ 1 කියන ආන්සර් එකේ පෙන්නනවා B ගේ මාන හරියට. 5 කියන ආන්සර් එකේ A ගේ මාන හරියට පෙන්නනවා. හරිම ආන්සර් එකක් නෑ ඒකට. ඇත්තම කතාවත් ආන්සර් එකක් නෑ විදිහට තමයි ගන්න වෙන්නේ. නමුත් තියෙන තත්ත්ව අනුව තමයි මම වෙන්න පුළුවන් ළඟම උත්තරේ විදිහට 1 සහ 5ට මෙතන ලකුණු දෙන්නේ. හරි. එතකොට ඇත්තම කතාව ආන්සර් එකක් නැහැ. ආන්සර් එකක් නැහැ. හරි. එතකොට 15 වෙනි එක බලලා අපි වැඩේ අවසන් කරුවොත් මොකද්ද බලන්න 15 වෙනි එකේ කියන්නේ? යම් ලක්ෂයක ප්‍රවේගයේ කාලය t වන විට මෙන්න මේ සමීකරණය මගින් දෙනු ලැබේ ABC ගේ මාන අහනවා. එතකොට සමීකරණය දිහා බලන්න පොඩ්ඩක්. v සමානයි at ධන B බෙදීම උතර බලන්න එක B බෙදීම T ධන C මේක හොඳයි. හොඳ සමීකරණයක්. හරි. අපි හදන්නෙම නැතුව නිකන් බලන් කියන්නත් පුළුවන්. පළවෙනි එක C ගේ මාන කියන්න බලන්න. C ගේ මාන. ඔයාලට තේරෙනවා ඇති C ගේ මාන මේ කාලයට T ට C එකතු වෙලා තියෙන නිසා මෙන්න මේ පද දෙකේ මාන සමාන වෙන්න ඕන. හරි. ඒතකොට ඔයාලට පළවෙනි පොයින්ට් එක ලියන්න පුළුවන්. T ධන C ප්‍රකාශනයට අනුව T ගේ මානයි C ගේ මානයි සමානයි. එහෙනම් කෙලින්ම C ගේ මාන වෙන්නේ T. එතකොට පිළිවෙලින් ගිහින් බැලුවොත් එතකොට C ඉන්නේ 3 වෙනියටනේ. එතකොට 3 වෙනියට T පෙන්වන්නේ උත්තර දෙකයි. උත්තරේ 3 ඒ කියන්නේ C හරි E හරි කියන ආන්සර් දෙක. ඒ කියන්නේ C කියන්නේ 3නේ E කියන්නේ 5. එතකොට 3 හෝ 5 වෙන්න ඕන උත්තර ඇතුලේ. බලන්න අපි දැන්ට දිය තියෙන උත්තරවල 5 කියන ආන්සර් එක දිය තියෙනවා. අපි බලමු තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ඉතුරු ඒවත් හොයද්දි මේක ඔයාලට හරියට ගන්න පුළුවන් වෙයි. හරි. එතකොට දැන් 3යි 5යි දිහා බැලුවාම ඔබට ඊගාට කැමති එකක මාන හොයලා බලන්න. ඔයාලට ලේසිම වෙලෙ තමයි ඔබ මේ සමීකරණේ ඔබට පැහැදිලි කියන්න පුළුවන් මුගේ මාන සමානයි. දෙවෙනි පොයින්ට් එක v ගේ මාන සමානයි at ගේ මාන. ඔතනින් a ගේ මාන ලියන්න පුළුවන් v බෙදීම t ගේ මාන කියලා. හරි. t ඒව උක්ත කරනවා. එතකොට v කියන්නේ lt ඍණ 1යි
t කියන්නේ t මාන ආදේශ කරන්න. එතකොට t උඩට එද්දි lt ඍණ 2යි. හරි. ඔතනින් මම හිතන්නේ ඔයාලට උත්තරේ දැන් සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතනින් අපිට කියන්න පුළුවන් c ගේ මාන සමානයි t ගේ මාන නම් එතකොට t කියන්නේ කැපිටල් T. එතකොට c ගේ මානයි b ගේ මානයි මේ විදිහට ඉතරයි. එතකොට බලන්න හරියට උත්තරේ ඔයාලට එතනත් ඔව් ඉෂුව එකක් තියෙනවා. උත්තරේ 5 නෙමෙයි එන්න ඕන. උත්තරේ 3 එන්න ඕන. හරි. එතකොට ඔයාලට පේනවා මම හිතනවා ඔයාලා අහලා ඇත්තේ ඒකයි එතන කේස් එක. උත්තරේ 15ට 5 නෙමෙයි 3 වෙනවා. බලමු අපි ඒක තව ටිකක් තහවුරු කරලා පස්වෙනි එකේ VLT ඍණ 1යි. එතකොට B. ඔව්. එතනත් ගානේ පොඩි එර එකක් යනවා දිගටම ආයි පාරක් නේ. නෑ හරි. එතකොට වාගේ උත්තරේ 5 නෙමෙයි 15ට එන්නවා 3. අපි B ගේ මානත් හොයලම් පෙන්නලිමුකෝ. හරි. එතකොට B ගේ මාන හොයනවා නම් ඔයාලට මෙයාගේ මානයි මෙන්න මේ පදේ මානයි සමාන කරගත්ත හැකි. හරි. ඒකත් මම හදලා ඉන්නම්. එතකොට B ගේ මාන සෙවීම. හරි. නෑ සෝරි. දැන් මම ඔයාලත් එක්ක සෙව්වේ A ගේ මාන නේ. නෑ දිය දින අංශ එක හරිය. සෝරි. මට වැරදුනේ. හරි. එතකොට A ගේ මාන මම හොයලා තියෙනවා. LT ඍණ 2යි. එතකොට පස්වෙනි උත්තරේ තමයි මේ ටික පෙන්නන්නේ. හරි. එතකොට B ගේ මාන සෙවීම අපි එකත් හොයමුකෝ. B ගේ මාන හෙව්වොත් එතන මේක දැන් B ගේ මාන හොයන්න අවශ්‍ය නැහැ. වට ආන්සර් එක ගහන්න පුළුවන්. මෙන්න මේගේ මාන සමානයි මේ පදේ මාන. හරි. ඔය පදේ මාන. ඔතනින් වාට B යුක්ත කරගත්තොත් T ධන C ගෙන් ගුණ කරන්න ඕන. B වතාවක් T ධන C. හරි. එතකොට B ගේ මාන සමානයි B වතාවක් T ධන C ගේ මාන. හරි. එතකොට මේක සිම්පල්ව B කියන්නේ LT ඍණ 1යි. හොඳට මතක තියාගන්න මෙන්න මේ පදේ මාන T ධන C පදේ මාන කියන්නේ ඔයාලට තේරුම් ගන්න මේ දෙන්න එකතු කරාම එකම જાතිය දෙන්නේ. ඒ කියන්නේ මූ කාලේ නම් මූත් කාලේ C කියන්නේත් කාලේ. ඒතර මේ දෙන්න එකතු කරාම හැදෙන්නේ කාලයක්. එහෙනම් මෙතන මෙන්න මේ පදේ එකතු කරලා ඉන්න පිරුතුරත් කාලයක් නිසා ඔබට මෙතන පෙන්වන්නේ කාලයේ මාන. හොඳට මතක තියාගන්න. කාලයේ මාන. හරි. එතකොට මෙතන ඔයාට T ගේ මාන T ධන C ගේ මානත් T කියලා අරගෙන 2යි T කියලා දාන්න යන්න එපා. මේ මට වැදගත් වෙන්නේ මේ වරහන ඇතුලෙන් එන පිළිතුර මොකද්ද? මේක කාලයක් නම් එකතු කරලා තියෙන C කියන්නේත් කාලයක්. එහෙනම් කාල දෙක එකතු කරාම මෙන්න මේ T ධන C ගෙන් දෙන්නේ කාලයේ මාන. තේරුම් ගන්න. T ධන C ගෙන් කාලයේ මාන තමයි ලබා දෙන්නේ. ඒකත් ඔයාලට මේක L කියලා එනවා. හරි. නැත්නම් ඔබට තියෙන්නේ වරහන් ඉවත් කරලා. ඒ කියන්නේ මේක අරගෙන ආය පාරක් වරහන් ඉවත් කරලා B ගේ මාන VT ගුණිතය මානට සමාන වගේ කඩලා ගන්නත් පුළුවන්. හරි. එතකොට දැන් ඔයාලට පේනවා උත්තරේ පිළිවෙලට ගත්තොත් උත්තරේ එතන 5. ඒ කියන්නේ 15ට දීලා තියෙන ආන්සර් එකේ වැරද්දක් නැහැ. හරි. එහෙනම් අපිට ওই දක්වා බලන්න සාකච්ඡා කරපු ගැටලු වල ඔබට පිළිතුරු වල ගැටලුවක් නැද්ද? බලන්න මට හෑන්ඩ් සිග්නල් එකක් දාන්න බලන්න. ওই දක්වා කතා කරපුවා ගැටලුවක් නැහැ. හරි. හැමෝම දාන්න බලන්න පුතේ. හරි. එහෙනම් අපි ඔන්න ආරම්භයක් විදියට පේපර් ක්ලාස් එකක් පටන් ගත්තා 2023 ළමයින්ට ඉතාම මූලික අවධියේදී. එතකොට ඒකේ ආරම්භයක් විදියට ළමයි සෑහෙන ප්‍රමාණයක් විභාගෙට මුහුණ දීලා තිබ්බා. නමුත් ප්‍රමාණයක් විදියට මදි. තව අපිට එකතු වෙලා තියෙන ළමයින්ට තව ටිකක් අපි කට්ටියට මේකට ආරාධනා කරලා නේද ඒගොල්ලෝ පොඩි උත්තේජනයක් ඇති කරගෙන තව ටිකක් කට්ටිය වැඩි කරලා ඊටාම තරංකාරී මුහුණුවරකින් ඉදිරියේදී මේ පේපර් වැඩසටහන දිගටම ඒ කියන්නේ වාගේ ෆිසිකල් පන්ති පටන් ගත්තත් මේක දිගටම කන්ටිනියු කරන පන්තියක්. තේරෙනවද? ඒ කියන්නේ අපිට පන්තියේ කාලය ඉතුරු කර ගැනීම උදෙසා සහ ඔයාගේ ටියුස් වල තියෙන MCQ ප්‍රශ්න ටික ඩිස්කස් කරන්න ඕන නිසා මේ වැඩසටහන දිගටම කරගෙන යනවා. ඒතර පැය දෙකක් විතර අපි සතියේට භාවිතා කරනවා මේ වැඩේට. ඒතකොට දිගට මේ වැඩේ කරගෙන යමු. හරි. ඒත් එක්ක මට ආය පාරක් කියනවා ඔයාලා මෙසේජ් දාද්දී හොට්ස් කියන එකට දාන්න එපා. සිසිප් චිලව් මී කියන එකට දාන්න. මට එතනින් තමයි ඔයාලට ආන්සර්ස් ටික මම කියන වෙලාවට මෙසේජ් දාන්න. එතකොට බලලා කියන්නම් ඈ. හරි. එතකොට නවත්තනවා. ලබන සතියේ බදාදා 7 ඉඳන් අද පොඩ්ඩක් වෙනස් වුණේ කරන්ට් එක ගිය නිසා. නැත්තම් 7ට පේපර් එක දීලා 7:35 විතර මම ටයිම් එක දානවා. ඒ ටයිම් එකේ පේපර් එක ලියන්න ඕන. ඊට පස්සේ විනාඩි 15කට පස්සේ Zoom ක්ලාස් එක ඔස්සේ ඔබගේ ප්‍රතිඵල විශ්ලේෂණය සහ ඩිස්කෂන් එක දිගටම කරගෙන යනවා. හරි. එතන මේකේ රෙකෝඩින් එක ඔයාලට මම ඔයාගේ WhatsApp group එකට
YouTube එකට අප්ලෝඩ් කරලා YouTube වීඩියෝ එකක් විදියට ලබා දෙනවා. වෙබ්සයිට් එකට නෙමෙයි දෙන්නේ WhatsApp group එකට කෙලිම link එක දාන්නම් YouTube වීඩියෝ එකක් විදියට. හරි එහෙනම් අපි ඔච්චර තමයි කතා කරන්න තියෙන්නේ මේ වැඩසටහන අලුත් වැඩසටහනක් මේක පිළිබඳව ඔබට දැනෙන සියලුම අදහස් ටික message through පුතාට පුළුවන් type කරලා පොඩි මේක ගැන ඔබට දැනෙන අදහස් පොඩ්ඩක් ප්‍රකාශ කරලම මෙතනින් පස්සේ meeting එකෙන් left වෙලා යන්න. ඊට අමතරව තව ප්‍රශ්න තියෙනවා ඔබට පුළුවන් ඉඳලා message through අහගෙන හරි නැත්නම් mic එක on කරලා අහලා හරි යන්න. හරි එහෙනම් පුතේ සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ වෙසක් දිනයක් වේවා. ඒත් එක්කම ආයුබෝවන් එනම් පුතාලට යන්න පුළුවන් විසිරලා.